ආයුබෝවන් ආදරණීය දරු දැරියනි අපි අද පාඩමෙන් කතා කරන්න යන්නේ 8 වන පාඩමයකට අදාළව 3 වන පාඩම් පරිච්ඡේදය ව්‍යාපාරවල විවිධ අවදානම් ආවරණය කරන රක්ෂණ ඔප්පු වර්ග ව්‍යාපාරවල විවිධ අවදානම් ආවරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන විවිධ රක්ෂණ ඔප්පු වර්ග. දැන් දරුවනේ රක්ෂණය ඒකකේ වටිනාම ඒකකයක් අපි කතා වුණානේ රක්ෂණ මූලධර්ම මතකයිනේ. ඒ රක්ෂණ මූලධර්ම හැරුණ විට අවිවාදයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න දිගහැරෙන ඒකකය තමයි අද මේ අපි ආරම්භ කරන්නේ. සහ රක්ෂණයේ ඒකකයට කතා කරන අවසන් පාඩම් පරිච්ඡේදයත් මේකයි. ටිකක් දීර්ඝ පරිච්ඡේදයක්. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයින්ට ඒ වගේම ව්‍යාපාරිකයින් නොවන සාමාන්‍ය ජනතාව ඔබට අපිට පවා වැදගත් වන අත්‍යවශ්‍ය වන ප්‍රධාන රක්ෂණ ගිවිසුම් වර්ග නැත්නම් උප වර්ග කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒවෙන් සාමාන්‍ය විභාගයට ප්‍රශ්න නිරන්තරයෙන්ම අහනවා. උදාහරණයක් වශයෙන් ගිනි රක්ෂණය, මෝටර වාහන රක්ෂණය, පොදුවේ වගකීම් රක්ෂණ ක්‍රම, ඒ වගේම මුහුදු වදුර රක්ෂණය. තේරුණාද? ඔය ටික සාමාන්‍යයෙන් අහනවා. නිරන්තරයෙන්ම අහනවා. ඒ නිසා මේ විභාගයට අනිවාර්යයෙන්ම බර තබන රක්ෂණ උප්පු වර්ග මේ එකකේ තියෙන නිසා පොදුවේ සාමාන්‍ය ජනතාවට පවා මෙම රක්ෂණ උප්පු වලින් ප්‍රයෝජනයක් තියෙන නිසා අපි අනිවාර්යයෙන්ම මේ ගැන හොඳ අවධාරණයෙන් විෂය දැනුම ලබා ගන්න උත්සාහ කරන්නට ඕනේ. පැහැදිලිනේ? මම ඔබට විභාගයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නැත්නම් විභාගයටත් එහා ගිය ආකාරයෙන් මම මේ විෂය කරුණු ඔබට පැහැදිලි කරනවා. අනිවාර්යයෙන්ම ඔබ පාසල් අධ්‍යාපනයක් ලැබුවත් නොලැබුවත්, උපකාරක පන්තිවල අධ්‍යාපනයක් ලැබුවත් නොලැබුවත් ඔබට අවශ්‍ය දැනුම මේ එකකේ තුලින් අනිවාර්යයෙන්ම නිබදවම මම ලබා දෙන්න උත්සාහ කරනවා. පැහැදිලිනේ? අපි මුලින්ම බලමු ප්‍රධාන රක්ෂණ ශ්‍රේෂ්ඨ නැත්නම් ප්‍රධාන රක්ෂණ ඔප්පු වර්ග. මූලික ශ්‍රේෂ්ඨ දෙකකට බෙදෙනවා. එකක් තමයි ජීවිත රක්ෂණය. ඔකටම අපි කියනවා ආරක්ෂණය කියලා. ජීවිත රක්ෂණයටම තමයි ආරක්ෂණය කියලා කියන්නේ. ඇෂුරන්ස් කියලා කියන්නේ. අනිත් එක සාමාන්‍ය රක්ෂණය. එහෙම නැත්නම් උවදුරු රක්ෂණය. එහෙම නැත්නම් දේපල රක්ෂණය. නම් තුනක් මෙතන තියෙනවා. ස්ට්‍රෝක් දාලා එක්ක සාමාන්‍ය රක්ෂණය, එහෙම නැත්නම් උවදුරු රක්ෂණය, එහෙම නැත්නම් දේපල රක්ෂණය කියලා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එතකොට ජීවමාන විෂය වස්තුවක් සම්බන්ධයෙන් රැකවරණය සලසන රක්ෂණ ක්‍රියාමාර්ගය තමයි අපි මේ ජීවිත රක්ෂණයම තාරක්ෂණය කියන්නේ. ජීවමාන නොවන විෂය වස්තුන් සඳහා ලබා දෙන රැකවරණයක් වශයෙන් තමයි උවදුරු රක්ෂණය නැත්නම් සාමාන්‍ය රක්ෂණය නැත්නම් දේපල රක්ෂණය අපි කතා කරන්නේ. පැහැදිලිනේ? එතකොට ජීවිත රක්ෂණයේ ප්‍රභේද කීපයක් තියෙනවා. කාලඡේද, යාවජීව, පරිත්‍යාග, විවාහ දායාද සහ අධ්‍යාපන ආධාර, ඒකාබද්ධ ජීවිත රක්ෂණය, සමූහ ජීවිත රක්ෂණය කියලා ප්‍රභේද මූලික කීපයක් තියෙනවා. සාමාන්‍ය නැත්නම් උවදුරු රක්ෂණයේ මූලික වර්ග කීපයක් තියෙනවා. මුහුදු උවදුරු රක්ෂණය, මෝටර රථ රක්ෂණය, ගිනි රක්ෂණය, සොරබී රක්ෂණය, වගකීම් රක්ෂණය, ස්වාභාවික විපත් රක්ෂණය, මාර්ගස්ත භාණ්ඩ රක්ෂණය සහ මාර්ගස්ත මුදල් රක්ෂණය කියලා. මේ සෑම රක්ෂණ වර්ගයක්ම විභාගයට අනිවාර්යෙන් බර තැබීමක් වෙනවා. කියන්නේ එකම අවුරුද්දේ මේ ලොට් එක මහන්න බෑ කියලා ඔයගොල්ලෝ තේරෙනවනේ. තේරෙනවද? සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම මේ එක්කෝ උවදුරු රක්ෂණයෙන් දෙකක් අහනවා. එතකොට ආරක්ෂණයෙන් ප්‍රශ්න එකක් අහනවා. එක්කෝ ආරක්ෂණයෙන් ප්‍රශ්න දෙකක් අහනවා. ඊට පස්සේ උවදුරු රක්ෂණයෙන් සාමාන්‍යයෙන් ව්‍යුහගත ප්‍රශ්න එකක් අහනවා. ඔය මම කිව්වේ ව්‍යුහගත ස්ට්‍රක්චර් එක රචනා ශෛලිය. තේරුණාද? ඊට අමතරව මේ සෑම වර්ගයකින්ම වාස්තික ප්‍රශ්න දෙකක් අනිවාර්යයෙන්ම සමතුලිත වෙන්න අහනවා. ඒ කියන්නේ ජීවිත රක්ෂණයෙන් එක වාස්තික ප්‍රශ්නයක් අහද්දී අනිවාර්යයෙන්ම සාමාන්‍ය රක්ෂණයනුත් වාස්තික ප්‍රශ්න එකක් යොමු වෙනවා. ඒතර ඒක බොහෝලාට MCQ දැන් ජීවිත රක්ෂණයෙන් MCQ බහුවර්ණ ප්‍රශ්නයක් යොමු වුණොත් සප්ලයි ටයිප් එකට නැත්නම් සැපීම් වර්ගයේ ප්‍රශ්නයක් වශයෙන් උවදුරු රක්ෂණයෙන් ප්‍රශ්නයක් එනවා. එක්කෝ සාමාන්‍ය රක්ෂණය නැත්නම් උවදුරු රක්ෂණයෙන් බහුවර්ණ ප්‍රශ්නයක් යොමු වෙද්දී සැපීම් වර්ගයේ ප්‍රශ්නයකට ජීවිත රක්ෂණය යොමු වෙනවා. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම සමතුලිත ලෙස මේ දෙකෙන්ම විභාගයට ප්‍රශ්න යොමු වෙන නිසා මේ අංශ දෙක ගැනම අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුමයි. පැහැදිලිනේ?
රයිට්. අපි ඊළඟට බලමු ජීවිත රක්ෂණය. මේකටම ව්‍යවහාරයක් තියෙනවා දිගුකාලීන රක්ෂණය කියලා. රක්ෂණ පරිචය තුල. පාසල් අධ්‍යාපනය තුල නොවේ රක්ෂණ ව්‍යාපාර පරිචය තුල කියනවා මේකට දිගුකාලීන රක්ෂණය කියලා. ඒකම කියන එකත් 100%ක්ම නිවැරදි. හේතුව වසරකට වැඩි කාලයක් දක්වා එකවර රක්ෂණාවරණය සලසාගත හැකි එකම එක රක්ෂණ වර්ගය තමයි ජීවිත රක්ෂණය. ඔබට වර්ෂ 5කට 10කට 20කට 30කට හෝ යාවජීව ලයිෆ් ටයිම් පවා ලබා ගන්න පුළුවන් එකම වර්ගය තමයි ජීවිත රක්ෂණය. ඒ නිසා තමයි මේකට රක්ෂණ ව්‍යාපාර පරිචය තුල තියෙන්නේ ව්‍යවහාරයක් දිගුකාලීන රක්ෂණය කියලා. සෙසු සෑම මුදුරු රක්ෂණයක්ම ලබා ගන්න වර්ෂයක් දක්වා පමණයි. වර්ෂ 5කට 10කට ගන්න බෑ. දැන් ඔයගොල්ලන්ගේ මෝටර රථය තියෙනවනේ ගෙදර. ඒ මෝටර රථයට ඔබ කැමති වුණත් අකමැති වුණත් වර්ෂ 5කට රක්ෂණ ආවරණයක් කියලා එහෙම දෙන්නේ නැහැ. දෙන්නේ අවුරුද්දකට. තේරුණාද? ඔබ නැව් සමාගමක හිමිකරුවෙක් නම් ඔබේ නැව් සමාගම සතුව තියෙන නෞකාවකට ඔබ උත්සාහ කර එකවර වසර 10කට ගන්න. එහෙම දෙන්නේ නැහැ. දෙන්නේ වර්ෂයකටයි. සොරබිය රක්ෂණය ගන්නකො. දැන් ඔයගොල්ලෝ නිවසට සොරුන්ගෙන් වන හානි අවම කරගන්න වන්දිලා බා ගන්න ඔබ රක්ෂණයක් ගන්නවා කියන්නකො. ඒ දෙන්නෙත් වර්ෂයකටයි. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම කෙටි කාලීනයි. ඒ නිසා වසරකට වැඩි කාලයකට රක්ෂණ ගිවිසුමක් ඇති කරගන්න එකම වර්ගයේ ජීවිත රක්ෂණ නිසා තමයි රක්ෂණ ව්‍යාපාර පරිචය තුලේ ව්‍යවහාරයක් තියෙන මේකට දිගුකාලීන රක්ෂණය කියලා. ඊට අමතරව මේකට ආරක්ෂණය කියලාත් ව්‍යවහාර වෙනවා. පේපර් එකේ පව එනවා ආරක්ෂණය. රක්ෂිතයාගේ මරණය සහ වෙනත් ශාරීරික උපද්‍රව හේතුවෙන් අවදානම් වලට මුහුණ පෑ විට රක්ෂිතයාට හෝ ඔහුගේ යැපෙන්නන්ට මූල්‍යමය ප්‍රතිලාභ ලබා දීම ජීවිත රක්ෂණයේදී සිදුවේ. ජීවිත රක්ෂණය වෙන්නේ එක්කෝ රක්ෂිතයා මිය යනවා. මිය ගියොත් අනිවාර්යයෙන්ම කිසියම් ඒ කියන්නේ ඔප්පුවේ සඳහන් වන්දි සහ ප්‍රතිලාභ වන්දියට අමතරව හම්බ වෙන බෝනස් එකක් වන්දි සහ ප්‍රතිලාභ යැපෙන්නන්ට ලැබෙනවා. ඒ තුලින් යැපෙන්නන්ට සමාජ ආරක්ෂාව සැලසෙනවා. මොකද්ද මේ සමාජ ආරක්ෂාව කියන්නේ? දැන් ගෙදරක ගෘහමූලිකයා හදිස්සියේ මිය ගියොත් ගෙදර භාර්යාව දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට සමාජයේ හමුවේ සමාජයේ විවිධ සමාජ ඒකක විවිධ පුද්ගලයෝ ඉදිරියේ විවිධ තාඩන පීඩන වලට මුහුණ දීමේ අවදානමක් තියෙනවා. එහෙම වෙනවා නම් ඒ කියන්නේ සමාජය තුල ඒගොල්ලන්ට ආරක්ෂාවක් නැහැ. තේරුණාද? නමුත් සාධාරණ වන්දි සහ ප්‍රතිලාභ ලබා ගැනීම තුලින් ඒගොල්ලන්ට පුළුවන් මේ මුදල් වඩා ඵලදායී මාර්ගයක ආයෝජනය කිරීමෙන් කාටවත් අතපාන්න නැතුව සමාජයේ විවිධ පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් ඉදිරියේ දන නමන් නැතුව තමන් උපය ගන්න ආදායමෙන් තමන්ට ජීවත් වෙන්න පුළුවන්. අන්න සමාජයේ තුල එහෙනම් තමන් පීඩාවට පත්වීමේ අවදානමෙන් මිදෙනවා. තමන්ට සමාජය තුල ආරක්ෂාව සැලසෙනවා. ඊට අමතරව වෙනස් ශාරීරික උපද්‍රව සමහරට ඇසක් අන්ධ වීම එහෙම නැත්නම් සදාකාලිකව වැඩ කළ නොහැකි තත්ත්වයට පත්වීම අපි කියන පූර්ණ අකර්මාන්තතාවයට පත්වීම අංශභාග රෝගී තත්ත්වයට පත්වීම වෙන්නේ. එවැනි තත්ත්වයක් වුණොත් අනිවාර්යයෙන්ම ඒ රක්ෂිතයාටම වන්දිලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම රක්ෂණයක් තමයි මේ ආරක්ෂණය නැත්නම් දිගුකාලීන රක්ෂණය නැත්නම් ජීවිත රක්ෂණය කියලා කියන්නේ. ජීවිත රක්ෂණයේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ප්‍රධාන අරමුණු දෙකක් එක්ක තමයි ජීවිත රක්ෂණය ඉදිරියට යන්නේ. පළවෙනි එක තමයි මරණය, අකර්මණ්‍යතාවය, හදිසි අනතුරු, රෝගාබාධවලදී වන්දි ගෙවා සහන සැලසීම. අනිවාර්යයෙන්ම රක්ෂිතය මිය ගියොත් යැපෙන්නන්ට වන්දි ලැබෙනවානේ. ඒ තුලින් යැපෙන්නන්ට සමාජ ආරක්ෂාවක් ඇති වෙනවා. සමාජයේ තුල ආරක්ෂාවක් ලැබෙනවා. ඊළඟට අකර්මණ්‍යතාවය. ඒකෙත් ඉතින් ප්‍රභේද තියෙනවා. පූර්ණ අකර්මණ්‍යතාවය, අර්ධ අකර්මණ්‍යතාවය. දැන් අර්ධ අකර්මණ්‍යතාවය කියන්නේ කිසිදු වැඩක් කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා යම් කාලයක් දක්වා. අපි තුමු වසර 2ක් විතර. වසර 2කට පස්සේ යා නැවත පෙර තත්ත්වයටපත් වෙලා නිරෝගී වෙලා එයාට වැඩ කළ හැකි තත්ත්වයටපත් වෙනවා. ඒක අර්ධ අකර්මණ්‍යතාවය. පූර්ණ කියන්නේ ජීවිතේ තිබෙනකම් එයාට වැඩ කරන්න බැරි වෙනවා. අතපය වාරු නැති වෙලා යනවා. ස්නායු රෝගයක් වැළදෙනවා. තේරෙනවද? මේ වගේ තත්ත්වය දෙකේදීම ඒත් වන්දි හම්බ වෙනවා. හදිසි අනතුරු සහ හදිසි රෝගාබාධවලදී අනිවාර්යයෙන්ම වන්දි තුලින් ඒ රක්ෂිතයට හෝ රක්ෂිතගේ යැපෙන්නන්ට හෝ දෙගොල්ලන්ටම සහන සලසා දීම තමයි කර්මුණක් වෙන්නේ. දෙවැනි එක තමයි රක්ෂිත කාලය තුල රක්ෂිතයා ජීවත්ව සිටියොත් ඔහු ගෙවූ වාරික සියල්ල ප්‍රසාද මුදල් ඇතුළු
ප්‍රතිලාභ සමග ඉතිරි කිරීමක්සේ ආපසු ගෙවීම නැත්නම් ආපසු ලබා දීම. දෙවන අරමුණු තමයි එක. දැන් ජීවිත රක්ෂණ උප්පු අපි ගන්න දිගු කාලයකටනේ දරුවනේ. අවුරුදු 10කට 20කට 30කට ඒ වගේනේ ගන්න. ඒ රක්ෂිත කාලය තුල රක්ෂිතයා ජීවත් වුණොත් ඒ කියන්නේ විශේෂ අනතුරකට භාජනය නොවි විශේෂ රෝගයට ගොදුරු නොවි ජීවත්ව සිටියොත් එයා ගෙවූ වාරික සියල්ලම අපි තුමු වාරිකයේ අවුරුදු 20කට ගෙවලා තියෙන ප්‍රශ්නයක් නෑ. මුළු වාරික ප්‍රමාණය ඉතිරි කිරීමක්සේ ආපසු ලබා දීම තමයි ඊළඟ අරමුණ වෙන්නේ. නිකන් නෙවෙයි ප්‍රසාද මුදල් සහ අනිකුත් ප්‍රතිලාභ සමග. සමහර ජීවිත රක්ෂණ ඔප්පු වල ප්‍රසාද මුදලුත් ලැබෙනවා පොලියකුත් ලැබෙනවා. සමහර ජීවිත රක්ෂණ ඔප්පු වර්ග වල පොලියක් ලැබෙන්නේ නැහැ ප්‍රසාද මුදල ලැබෙනවා. හැබැයි බැංකුවක ස්ථාවර තැන්පතුවකට ලැබෙන පොලියට වඩා වැඩි ප්‍රතිලාභයක් ප්‍රසාද මුදලින් ලැබෙනවා. මං කියන එක තේරෙනව නේද? ලක්ෂ 20ක් කියන්නකෝ මිලියන 2ක් කියන්නකෝ. ලක්ෂ 20ක් බැංකුවේ ස්ථාවර තැන්පතුවක අවුරුදු 10කට දාලා 10කට පස්සේ ලැබෙන පොලි ආදායම තියෙනවනේ. ඊට වඩා වැඩි ඒ ලක්ෂ 20 අපි රක්ෂණ වාරික වශයෙන් ජීවිත රක්ෂණ ගිවිසුමක් ඇති කරගන්න කැප කරලා අවුරුදු 10කට පස්සේ ලැබෙන ප්‍රසාද මුදල අර පොලියට වඩා වැඩි. එහෙනම් පළවෙනි එක තමයි මරණය අකර්මණ්‍යතාවයේ හදිසි අනතුරු රෝගාබාධවලදී යැපෙන්නන්ට වන්දි ගෙවල සහන සැලසීම. දෙවැනි එක තමයි රක්ෂිත කාලය තුල රක්ෂිතයා මිය නොගියහොත් ඔහු ගෙවූ වාරික ප්‍රසාද මුදල් ඇතුළු ප්‍රතිලාභ සමග ඉතිරි කිරීමක්සේ ආපසු ගෙවීම නැත ලබා දී. ඔන්න ඔය අරමුණු දෙකත් එක්ක තමයි ජීවිත රක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිනේ මේක විභාගයට නිතරම අහපු ප්‍රශ්නයක්. ජීවිත රක්ෂණයේ මූලික අරමුණු පැහැදිලි කරන්න කියලා. MCQ වලට අවිල්ල තියෙනවා. ජීවිත රක්ෂණයේ අරමුණක් වන්නේ කියලා අරමුණු නොවන පිළිතුරු හතරක් සමග වරණ හතරක් සමග වරණයක් දෙනවා. මෙන්න මේ දෙක එකක් දාලා. ඒ නිසා මේ දෙක හොඳට ඔළුවේ තියාගන්නට ඕනේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට ජීවිත රක්ෂණය යම් නිශ්චිත කාල සීමාවක් සඳහා ලබා ගන්න අතර රක්ෂිතය එකී කාල සීමාව තුළ මිය ගියොත් එකඟ වූ මුළු රක්ෂිත වටිනාකම යැපෙන්නන්නට හෝ නම් කළ පුද්ගලයාට එක්ක යැපෙන්නන්ට නැත්තම් නම් කළ අයට ජීවිත රක්ෂණයේදී සාමාන්‍යයෙන් රක්ෂ හිමිකම කියන මූලධර්මයේ බලපාන්නේ ගිවිසුම ඇති කරගන්නදී පමණයි. වන්දි ලැබද්දී අවශ්‍ය නැහැ. වන්දි ලැබද්දී මම කැමති කෙනෙක් නම් කරන්න පුළුවන්. වන්දි ප්‍රතිලාභී වශයෙන්. ඒක රක්ෂ හිමිකමක් ඔහුත් මාත් අතර නැහැ. ප්‍රශ්නයක් නැහැ ඒකට. තේරුණාද? නම් කළ පුද්ගලයාට හිමිවන අතර රක්ෂිතය එකී කාල සීමාව අවසන් වන තෙක් ජීවත්ව සිටියොත් කාල සීමාව අවසානයේ රක්ෂණ උපේ වටිනාකම ප්‍රතිලාභ රක්ෂිතර ලබා ගන්න පුළුවන්. පැහැදිලිනේ? මේ විදිහට තමයි ජීවිත රක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ජීවිත රක්ෂණයේ ඔප්පු මූලික වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි කාලච්ඡේද ජීවිත රක්ෂණය. කාලච්ඡේද periodic life insurance එක. මේ කියන්නේ නිශ්චිත කාලයක් සඳහා රක්ෂණාවරණය සලසන ආරක්ෂණය. නැත්නම් ජීවිත රක්ෂණය. නිශ්චිත කාලයකට අපි දැන් කිව්ව අවුරුදු 10කට ගන්න පුළුවන් 15කට 20කට 30කට ආදී වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේ නිශ්චිත කාලයකට ගත්තොත් ඒක කාලච්ඡේදයි. ඒ කාලය තුල මිය යාමක් හෝ හානියක් වුණොත් වන්දි ලැබෙනවා. නැත්නම් ගෙවූ වාරික ඉතිරි කිරීමක් සේ ආපසු ලැබෙනවා. ඔය ඉතිරි කිරීමක් වෙන්නේ ජීවිත රක්ෂණයෙන් විතරයි. සෙසු වදුරු රක්ෂණ එකක්වත් ඉතිරි කිරීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි වාර්ෂිකෝනේ වාරික ගෙවන්නේ. වාර්ෂිකෝ වාරික ගෙවුවා. හානියක් වුණොත් වන්දි ගත්තා. හානියක් වුණේ නැත්නම් ඒ වාරික අපිට පාඩුවක්. ඒක අපිට ආපසු ආවරණය වෙන්නේ නැහැ, ප්‍රතිපූර්ණ වෙන්නේ නැහැ. ඒක රක්ෂකයාට ලාභයක්. පැහැදිලිනේ? අනිත් එක තමයි යාව ජීව රක්ෂණය. යාව ජීව රක්ෂණය. ඒ කියන්නේ ඒකේ කාලයක් නැහැ. මොකද්ද කාලය? මිය යන තෙක්. රක්ෂිතය මිය යන තෙක්ම ජීවත්ව සිටින කාලයේ පුරාවටම වාරික ගෙවන්න ඕනේ. මාසිකව හරි, ත්‍රිමාසිකව හරි, අර්ධවාර්ෂිකව හරි, වාර්ෂිකව හරි අනිවාර්යයෙන්ම මිය යනකම වාරික ගෙවන්න ඕනේ. කාලය තමයි රක්ෂිතය මිය යාම දක්වා. අපිට කියන්න බෑ. තේරුණානේ? එතකොට ඒ ජීව රක්ෂණයේ අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද? යැපෙන්නන්ටයි. ඒ රක්ෂිතය මිය යනකම් ඔප්පුව ක්‍රියාත්මක වෙනවා. ඔප්පුව ඉදිරියට ගමන් කරනවා. ඉදිරියට සක්‍රීය ලෙස ගමන් කරනවා. එහෙනම් මිය යනකම් වාරික ගෙවනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ නැත්තම් වන්දි හම්බෙන්නේ යැපෙන්නන්ට. මිය යන තෙක් වාරික ගෙවන අතර මිය ගිය පසු යැපෙන්නන්ට තමයි වන්දි ලැබෙන්නේ. පැහැදිලිනේ? ඊළඟ ජීවිත රක්ෂණ වර්ගය තමයි පරිත්‍යාග රක්ෂණය. පරිත්‍යාග රක්ෂණය. මහලු කාලයේදී එකවර හෝ කොටස් වශයෙන් ආපසු ගැනීමටත්
රක්ෂිත කාලය තුළ මිය ගියහොත් යැපෙන්නන්ට වන්දි ලබා ගැනීමටත් හැකි රක්ෂණය. මහලු කාලයේදී එකවර හෝ කොටස් වශයෙන් ආපසු ගැනීමට. රක්ෂිත කාලය තුළ මිය ගියහොත් යැපෙන්නන්ට වන්දි ලබා ගැනීමටත් හැකි රක්ෂණය. මේක තේරෙනවද මේ කියන එක? අපි හිතමු ජීවිත රක්ෂණ උප්පුවක් ගන්නවා වර්ෂ 55 පිරෙනකම්. සාමාන්‍ය රක්ෂණ ආයතන මෙතන විශ්‍රාමික වයස වශයෙන් ගන්නේ 55. දැන් රජයේ සාමාන්‍ය 60 65 කියන්නේ 55. තේරුණාද? යම් කෙනෙක් ජීවිත රක්ෂණ උප්පුවක් ගන්නවා එයාට පුළුවන් අවුරුදු 55 වෙනකම් වාරික් ගෙවන්න. 55 වෙනකම් වාරික් ගෙවන්න පුළුවන්. තේරුණාද? 55 වෙනකම්ම වාරික් ගෙවන්න පුළුවන්. ඒ 55 අතරතුර වාරික ගෙවන අතරතුර මේ යාමක් හෝ නැත්නම් වෙනස් ශරීරාංගයක් නැතිවීමක් වැනි හානියක් වුණොත් වන්දි හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් එයා දිගටම වාරික ගෙවල මේක සක්‍රිය කරගෙන යනවා. 55 සම්පූර්ණ වෙනවනේ. 55ට පසුව එයාට පුළුවන් මේ මුදල එකවර ආපහු ලබා ගන්න. කොහොමද කියලා ලැබෙන්නේ නැහැ. එකවර ලබා ගන්න පුළුවන්. පසුව ඕනනම් එකවර ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොටස් වශයෙන් ගන්න පුළුවන්. අපි හිතමු රුපියල් මිලියන 10ක් තියෙනවා කියලා. කියන්නේ ලක්ෂ 100ක් කෝටියක්. මිලියන 10න් ඕනනම් මෙයාට මිලියන 10ම කවර ගන්න පුළුවන්. අරගෙන ආයෝජන මාර්ගයක යොදවලා ඒකේ ආදායම් මාර්ගය උපය ගන්න. එහෙම නැත්නම් අපි දුම් මේකෙන් භාගයක් ගන්නවා. මිලියන 5ක් ගන්නවා. 5ක් අරගෙන ඉතුරු මිලියන 5 පස්සේ ගන්න රඳවන රක්ෂලක. ඒතකොට අපි දුම් එහෙම ඉතුරු මිලියන 5 අපි තව අවුරුදු 5ක් ගිහිල්ලා කියලා ගන්න. ඒ අවුරුදු 5ටම අපට බෝනස් ලැබෙනවා. අවුරුදු 5ට අමතර පොලියකුත් ලැබෙනවා. තියන්න පුළුවන් නම් මේ මිලියන 5 අපට තවත් වර්ධනය කරගන්න පුළුවන්. නැත්නම් එකවර ගන්න පුළුවන්. ඕක තමයි පරිත්‍යාග ජීවිත රක්ෂණය කියලා කියන්නේ. තේරෙනවද? ඊළඟ උදාහරණය තමයි කෙනෙක්ගේ වයස. අපි හිතමු අවුරුදු 20යි කියලා. අවුරුදු 20ක් නම් වයස. මෙයා ගන්නව අවුරුදු 20කට ජීවිත රක්ෂණ උප්පුව, පරිත්‍යාග රක්ෂණ උප්පුව. ඒ කියන්නේ අවුරුදු 40ේදී මේ උප්පුව කල්පිරෙනවා. 40ේදී. හරිද? අපි හිතමු මිලියන 15ක් කියලා. ලක්ෂ 150ක් කියලා හිතන්නකෝ. මිලියන 15ක් නම් ලක්ෂ 150ක් නම් අවුරුදු 40දී මෙයා වාරික ගෙවල ඉවරයි. හරිද? 40ට පෙර කියන්නේ 20ත් මේක දැන් කාලය අවුරුදු 20නේ. ඒ අවුරුදු 20 තුල ජීවිත හානියක් වුණොත් පෙන්නන්න වන්දි හම්බ වෙනවා. පැහැදිලිද? එතකොට අවුරුදු 40 වෙනකම් ජීවිත හානියක් හෝ වෙන හදිසි රෝගාබාධයක් නැත්නම් පූර්ණ අකර්මණ්‍යතාවයක් වගේ දෙයක් ඇතුණේම නැහැ. මෙයා දිගටම කම්ප්ලීට්ලි වාරික ගෙවනවා. 40ට පස්සේ ඕන්නම් මේ ප්‍රතිලාභ ගන්න පුළුවන්. එහෙම නැත්නම් 55 වෙනකම් මේ ප්‍රතිලාභ තියන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේ 55 වෙනකම් තියන්න පුළුවන්. ඒතර 40 ඉඳන් 55කින් තවත් වර්ෂ 15ක්. ඒ වර්ෂ 15ට ප්‍රසාද මුදල් එකතු වෙනවා. බෝනස් එකතු වෙනවා. ඊට අමතරව පුලියකුත් එකතු වෙනවා. 55ට පස්සෙත් අර වගේ වුණා එකවර ගන්න පුළුවන්, කොටස් වශයෙන් ගන්න පුළුවන්. තේරෙනවද? ඔක තමයි පරිත්‍යාග ජීවිත රක්ෂණය කියන්නේ. ඒ කියන්නේ දැන් මේකෙදි රක්ෂිත කාලය තුල හානි වලට වන්දි ගෙවනවා. එහෙම නැත්නම් විශ්‍රාම යන වයසකින් පස්සේ එකවර හෝ කොටස් වශයෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් මහලු වයස. මොකද මහලු කාලේදී තමයි තමන්ගේ දරුවන්ගේ රැකවරණය පව තමන්ට අහිමි වෙන්නේ. දරුවන් තමන්ගේ වෙන් වෙලා යනවා. මහලු කාලේ තමන්ට ජීවත් වෙන්න ලෙඩ රෝග වලට ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍ය වීදම් තියෙනවා. අමතර වීදම් තියෙනවා නේ. අනේ සඳහා අනිවාර්යයෙන්ම මහලු කාලයේ තමයි තමන්ට ඉහළම ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ. එනේ මහලු කාලයේදී ඒ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් රක්ෂණය තමයි පරිත්‍යාග රක්ෂණය කියලා කියන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට විවාහ දායාද අධ්‍යාපන ආධාර රක්ෂණය. වන්දි වලට අමතරව රක්ෂිතයාගේ දරුවන්ගේ විවාහ දායාද අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දෙනු ලබන රක්ෂණය.
හැම ජීවිත රක්ෂණයකම මේක නෑ. මෙන්න මේ කියන මොඩලේ තමයි මේ දරුවන්ගේ අධ්‍යාපන වැඩවලට, විවාහ කටයුතු වලට, දායාද කටයුතු වලට ආදාරම් වෙන්නේ. තේරෙනවද? දැන් මේකේ මුලින් කියන්නේ දරුවන්ගේ විවාහ කරලා දෙනවා. ඊට පස්සේ දායාද ලබා දෙන්න තමන්ට මුදල් නැත්නම් ඒකත් රක්ෂණය හම්බ වෙනවා. ඊට පස්සේ තමයි උගන්වන්නේ වගේ එකක්. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. තේරෙනවද? මුලින්ම දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර හම්බ වෙනවා. අධ්‍යාපන නිම කරන් පස්සේ විවාහ කටයුතු වලදී දායාද ලබා දීමේ කටයුතු වලට තමන්ට මූල්‍ය දුෂ්කරතා තියෙනවා නම් මේ ජීවිත රක්ෂණ අරගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ රක්ෂණ ඔප්පුව යටතේ, මේ රක්ෂණ ගිවිසුම යටතේ ඒ සදා ආධාර ලැබෙනවා. ඊළඟ එක තමයි ඒකාබද්ධ රක්ෂණය. ඒකාබද්ධ රක්ෂණය. මේ කියන්නේ හවුල් රක්ෂණ ගිවිසුමක්. හවුල් ජීවිත රක්ෂණ ගිවිසුමක්. විවාහක අඹුසැමියන් මෙන්ම හවුල් ව්‍යාපාරික හවුල්කරුවන්. මතක තියාගන්න ඒකාබද්ධ ජීවිත රක්ෂණය හැමෝටම ගන්න බෑ. දැන් ඔබයි මමයි මිතුරන් නම් මිතුරන් වූ පළිට අපිට මේ වැනි ඒකාබද්ධ ජීවිත රක්ෂණයක් ගන්න බෑ. ලංකාවේ මේ ජීවිත රක්ෂණ ලබා දෙන්නේ එක්කෝ මේ අඹුසැමියන්ට, භාර්යාව ස්වාම පුරුෂයාට. එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරික හවුල්කරුවන්ට පමණයි. තේරුණාද? විවාහක අඹුසැමියන් මෙන්ම හවුල් ව්‍යාපාරික හවුල්කරුවන්ටද සාමූහිකව ලබාගත හැකි ජීවිත රක්ෂණය. එක් අයෙකු මිය ගියොත් අනෙකාට වන්දි ගෙවනවා. එතකොට වාරික දෙන්නටම ගෙවන්නත් පුළුවන්. දෙන්න වෙනුවෙන් එක්කෙනෙකුට ගෙවන්නත් පුළුවන්. එක්කෙනෙක් මිය ගියොත් අනිත් කෙනාට අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ හම්බ වෙනවා. තේරෙනවද? ඒක තමයි ඒකාබද්ධ රක්ෂණය කියන්නේ. ඕක විභාගෙට අවස්ථා 3කදී විතර ඇහුවා. ඒකාබද්ධ ජීවිත රක්ෂණයක් ලබා ගන්න පුළුවන් පාර්ශ්වයන් නම් කරන්න කියලා. පාර්ශ්වයන් දෙකයි. එක්ක අඹුසැමියන්. විවාහක අඹුසැමියන් කියලා තමයි මේක අර්ථකථනය කරන්නේ. නමුත් ඉතින් විවාහක නැත්නම් අඹුසැමියන් ඉන්න පුළුවන්ද? විවාහ නොවි අඹුසැමියන් වෙන්න පුළුවන්ද? එහෙමත් ඉන්න පුළුවන්. එහෙමත් ඉන්නවනේ. නේ? get together කියලා ඉන්නේ. නැත්නම් living together කියලා ඉන්නේ. නමුත් අපි විවාහක කියන වචනේ ඇතත් නැතත් විභාගයේ දේවතරම් බරපතල විදිහට සලකන්නේ නැහැ. අඹුසැමියන් කියවන ලකුණු ලැබෙනවා. නැත්නම් ස්වාම පුරුෂයා සහ භාර්යාව කියවන ලකුණු ලැබෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරික හවුල්කරු. නිකම් හවුල්කරුත් නෙමෙයි. හවුල් ව්‍යාපාරික හවුල්කරු වෙන්නත් ඕනේ. තේරෙනවද? දැන් කිසියම් අපි තුන් බද්ධ ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ වෙලාවටත් හවුල්කරෝ කියනවනේ. ඒගොල්ලන්ට බෑ. හවුල් ව්‍යාපාරික හවුල්කරුවන්ට විතරයි ඒකාබද්ධ ජීවිත රක්ෂණයක් ගන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. ඊළඟට සමූහ රක්ෂණය, ගෲප් ඉන්ෂුරන්ස්. මේ කියන්නේ ආයතනයක සේවකයන් පිරිසක් වෙනුවෙන් ලබාගත හැකි එක් තනි ජීවිත රක්ෂණ ඔප්පුවක්. එක් තනි ජීවිත රක්ෂණ ඔප්පුවක්. එක් තනි ජීවිත රක්ෂණ ඔප්පුවක්. තේරෙනවද? දැන් මේ රක්ෂණ ඔප්පුවේ විශේෂත්වය තමයි දැන් මට ව්‍යාපාරයක් තියෙනවා නම් මම ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් මගේ යටතේ සේවකයෝ අපි හිතමු 300ක් වැඩ කරනවා කියලා. ඒ 400 දෙනාටම එක ජීවිත රක්ෂණ ඔප්පුවක් ගන්න පුළුවන්. පොදුයි තනි ජීවිත රක්ෂණ ඔප්පුවක්. ඒක මම තමයි වාරික ගෙවන්නේ. සේවකයාගේ මම පඩියෙන් කපන්නේ නැහැ. සේවකයන් අභිප්‍රේරණය කිරීම තමයි මේක අරමුණ. සේවකයන් අභිප්‍රේරණය කිරීම, මොටිවේට් කිරීම. ඒ කියන්නේ සේවකයන්ට අතිරේක රැකවරණයක් සේවා යෝජකයා වශයෙන් නැත්තම් හාම්පුතා වශයෙන් මම සලසා දීලා ඒගොල්ලෝ සතුරු කරලා ඒගොල්ලෝ උනන්දුවෙන් සොකී කැමැත්තෙන් අවංකව කැප වෙලා වැඩ කරන තත්ත්වයට පොළඹවන්න මම මේකෙන් උත්සාහ ගන්නවා. තේරෙනවද? ඒතර මේක ඊළඟ විශේෂත්වය තමයි දැන් සමහර විට ජීවිත රක්ෂණයේදී සේවකයෝ තනිව පෞද්ගලිකව ජීවිත රක්ෂණ උපු ගත්තොත් එයාලට ලොකු වාරිකයක් ගෙවන්න වෙනවා. දැන් මෙතන එහෙම ගෙවන්න වෙන්නේ නැහැ. ඒක හාම්පුතා දරනවා. ෆ්‍රී ඔෆ් චාර්ජ් නේ ගාස්තු ගෙවීමකින් තොරව තමන්ට රක්ෂණ ප්‍රතිලාභ ලැබෙනවා. අනිත් එක තමයි තනිව ජීවිත රක්ෂණ උපු ගත්තොත් අවිවාදයෙන්ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවාමයි. මෙඩිකල් ටෙස්ට් එකකට භාජනය කරනවා. ඒතර තමන්ට නිදාන්ගත රෝග හෙළිදරව් වෙන්න පුළුවන්. දියවැඩියාව රෝගේ නැත්තම් කොලෙස්ටරෝල් රෝගේ ඒ වගේ රෝග තත්ත්ව හම්බුනාම අනිවාර්යයෙන්ම ජීවිත අවදානම වැඩි වෙන. එතකොට වාරිකේ වැඩි වෙනවා. නමුත් මේ සමූහ රක්ෂණයේදී තනිව සේවකව 400ක් න 400 දෙනාම වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරන්නේ නැහැ. ඒකේ තර්කේ මං හිතන්නේ අපි තුමු 400න් 50 දෙනෙකුට විතර තියෙනවා විවිධ ලෙඩ රෝග. 350කට නැහැ. ඒක 50 දෙනෙකුට ඉක්මනින්ම අපේ හිතමු ජීවිත හානියක් වෙලා හෝ
පූර්ණ අකර්මණ්‍යතාවයට පත් වෙලා හරි වන්දි ගෙවන්න උනා කියලා. නමුත් ඉතුරු 350ටම එහෙම වන්දි ගෙවන්න වෙන්නේ නැහැ. ඒ නිසා තේරෙනවද? එහෙනම් දැන් විශාල වාරිකයක් හාම්පුතා ගෙවනවානේ. ඉතින් ඒ වාරිකෙන් මේ සුළු පිරිසකට පමණක් ජීවිත හානියක් වුණොත් පූර්ණ අකර්මණ්‍යතාවයක් වුණොත් වන්දි ගෙවීමේ හැකියාව තියෙනවා. රක්ෂකයාගේ ද්‍රවශීලතාවයට ගැටලුවක් නොවි. බලපෑමක් නොවි. තේරෙනවනේ? ඒ නිසා සමූහ රක්ෂණයක් ක්‍රියාත්මක වෙද්දී රක්ෂිතයන්ට නැත්නම් සේවකයින්ට වෛද්‍ය පරීක්ෂණයකින් තොරවම ජීවිත රක්ෂණ ආවරණය සලස ගන්න පුළුවන්. මූලික වාසි දෙකක් තියෙනවා. දැන් මතකද වාසි දෙක? එකක් රක්ෂණ වාරික සඳහා වියදමක් දරන්නේ නැහැ. ඒක දරන්නේ හාම්පුතා. වියදමක් නැතුවම ජීවිත රක්ෂණ ආවරණය ලැබෙනවා. අනිත් එක වෛද්‍ය පරීක්ෂණයට භාජනය නොවීම ජීවිත රක්ෂණ ආවරණයක් සැලසෙනවා. එතකොට සමහරට අපි තුමු සමහර සේවකෝ 100ට එකක් නෙවෙයි 1000කට එක්කෙනෙක් ඉන්න පුළුවන්. අපි කියන්නේ ලෙඩ වාට්ටු කියලා කියන සාමාන්‍ය ව්‍යවහාරදී නැත්නම් ෆුල් ඔප්ෂන් කියලාත් මම අහලා කියන සමාජනේ. ඒ කියන්නේ විවිධ ලෙඩ රෝග තියෙනවා. එයාගේ ජීවිත කාලේ වැඩි කාලයක් නෑ. ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ මාසෙන් 2කින් 3කින් මරණයටපත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ මොනවද කියවන. එහෙම මොනවද කියනවා. ඉතින් එයාට මේක විශේෂ වාසියක් වෙනවා මේ සමූහ රක්ෂණය. එහෙනම් මේක ගන්නෙ කවුද? සේවා යෝජකයා. හාම්පුතා ගන්න. කවුරු වෙනුවෙන්ද? සේවකයන් වෙනුවෙන්. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු ආරක්ෂණය හා රක්ෂණය අතර පවතින අසමානතා. මේක නිතරම විභාගයට අහනවා. මම මේ න්‍යායාත්මක කොටස නිම කරන් පස්සේ පසුගිය වර්ෂ 20ක විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරනවානේ. විශේෂයෙන්ම විභාග ප්‍රශ්න පසුගිය විභාග ගැටලු සාකච්ඡා කරද්දී තේරෙයි මේක කොච්චර දුරට විභාගයට අහනවද කියලා. නිතරම අහනවා. මොකද මූලික රක්ෂණ ශ්‍රේෂ්ඨ දෙකනේ. එකක් ජීවිත රක්ෂණය හෙවත් ආරක්ෂණය, අනිත් එක සාමාන්‍ය රක්ෂණය හෙවත් උවදුරු රක්ෂණය. එහෙනම් මේ දෙකේ වෙනස්කම් අපි දකින්න ඕන. මුල් පැත්තට ආරක්ෂණය, අනිත් පැත්තට රක්ෂණය. ඒ කියන්නේ මේ උවදුරු රක්ෂණය. හොඳේ. මේ කියන්නේ උවදුරු රක්ෂණය. උවදුරු රක්ෂණය. මේක ජීවිත රක්ෂණය. මේක ජීවිත රක්ෂණය. right. පළවෙනි එක තමයි රක්ෂිත විෂය වස්තුව ජීවිතයකි. ජීවිත රක්ෂණයවත් ආරක්ෂණයේදී රක්ෂණයට බඳුන් වෙන්නේ ජීවිතයක්නේ. ජීවමාන වස්තුවක්. නමුත් රක්ෂණයේදී දේපලක් හෝ වෙනම අවදානමක්. දේපලක් හෝ වෙනම අවදානමක්. ඊළඟට ආරක්ෂණයවත් ජීවිත රක්ෂණයද අපි කියනවා අවදානම නියත වේ කියලා. නමුත් උවදුරු රක්ෂණයේදී අවදානම නියත නොවේ කියලා අපි කියනවා. නියත නොවේ. එහෙම කියද්දී ගැටලුවක් මතුවේ. මොකද්ද? බෞද්ධ දර්ශනයට අනුව ලෝකයේ සියලු දේ නිට්ටයද අනිත්‍යද? ඒක දන්නවනේ මොකද්ද? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එකක් අනිත්‍ය නැහැනේ. එතකොට එහෙම වුණොත් එහෙනම් මේක දැන් බොරු වෙනවනේ. ජීවිත අවදානම නියතලු උදුරු රක්ෂණේ නියත නැහැලු. මොකද්ද මේකේ තේරුම? මේ කියන්නේ අපේ ජීවත් වන කාලයේදී නැත්තම් මේ භවයේදී අපි ජීවත් වන භවයේදී අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම ටිකට් එක හම්බ වෙනවනේ. තේරෙනවද? අපේ ජීවිත කාලය තුල සාමාන්‍ය අපේ ආයු කාලය අවුරුදු 75ක් කියලා 75 තුල අපි අනිවාර්යයෙන්ම 75 හෝ යාසන කාලයක් තුල ඊට චුට්ටක් වැඩියෙන් හරි අඩුවෙන් හරි හැමදේම ජීවිතක්ෂරපත් වෙනවා. නියතයි කියන්නේ ඒකයි. නමුත් අපේ ජීවිත කාලය තුල අපේ දේපල විනාශ නොවී තියෙන්න පුළුවන්. අපේ තාත්තගේ මහගෙදර තමයි අපි ජීවත් වෙන්නේ. අපේ ජීවිත කාලෙන් පස්සෙත් ඒ මහගෙදර තියෙන්න පුළුවන්. අපේ දරුවෝ ජීවත් වෙන්න පුළුවන්. සමහර රත වාහන, පවුලේ වාහන කියලා තියෙන්නේ. සීයාගේ වාහනේ තමයි තාත්තා පාවිච්චි කරන්නේ. තාත්තගේ වාහනේ තමයි අපි පාවිච්චි කරන්නේ. අපේ දරුවන්ටත් ඒ වාහනේ පාවිච්චි කරන්න පුළුවන් සමහර ඉස්සරහට. ඒ වගේ ඒ දේපලවල මේ ජීවිත කාලය තුලදී හානි නොවෙන්න පුළුවන් කියන එක මේ නියත නොවේ කියන්නේ. මිසක් ඒවත් අනිවාර්යයෙන්ම විනාශ වෙනවා. සියලු දේ අනිත්‍යයිනේ. බෞද්ධ ආගම අනුව තේරෙනවද? මේ කියන්නේ අපේ ජීවිත කාලය තුලදී ජීවිත අවදානම් නියත උනාට සෙසු දේපල අවදානම් නියත නැහැ කියන්නේ ඒකයි. පැහැදිලිනේ? ඊළඟට හානිපූර්ණය හෝ උපමූල ධර්ම අදාළ වෙන්නේ නැහැ. ජීවිත රක්ෂණයට අපි දැන් මූල ධර්ම කතා කරද්දිත් ඔක සාකච්ඡා කරා අපි. හානිපූර්ණේ සහ එයාගේ පරිවාර මූල ධර්ම දෙකයි. මොනවද? දායකත්වයේ ආදේශනේ. ඒ කිසිවක් ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ.
හේතුව මොකද්ද? ජීවිතය මිල කරන්න බෑ. කිසිම කෙනෙකුගේ ජීවිතයක් තක්සේරු කරන්න බෑ. මෙයාගේ ජීවිතයේ මිල රුපියල් කෝටි 5යි, මෙයාගේ කෝටි 10යි, මෙයාගේ කෝටි 1යි කියලා මිල කරන්න බෑ. ඒ නිසා ජීවිත හානියකදී කොච්චර බිලියන ගණන්, ට්‍රිලියන ගණන් වන්දි ගෙව්වත් ඒ ජීවිතේ නැතිවීමේ පාඩුව මකාලන්න බෑ. තුනී කරන්න බැහැර කරන්න බෑ. ඒ නිසා හානිපූර්ණේ හෝ උපමුල් ධර්ම අදාළ වෙන්නේ නැහැ. නමුත් සෙසු රක්ෂණයට අනිවාර්යයෙන්ම අදාළයි. ඊළඟට හානි සිදු නොවුවහොත් ගෙවූ වාරික ඉතිරි කිරීමක්සේ ආපසු ලැබෙනවා. ජීවිත රක්ෂණයේදී රක්ෂිත කාලය තුල හානි වුණොත් වන්දි හම්බ වෙනවා පෙන්නන්නට. එහෙම හානියක් වුනේ නැත්නම් ගෙවූ වාරික සියල්ල ඉතිරි කිරීමක්සේනේ. ඉතිරි කිරීමක්සේ ආපසු ලැබෙනවාමයි. එනේ ඉතිරි කිරීමකට සමාන කරන එකම එක රක්ෂණය තමයි ජීවිත රක්ෂණය. නමුත් හානි සඳහා වන්දි ලැබෙනවා සෙසු රක්ෂණයේදී, උදුරු රක්ෂණයේදී නොවුනොත් ගෙවූ වාරික ආපසු ලැබෙන්නෙම නැහැ. ඒක රක්ෂකයට තමයි වාසියක් නැත්නම් ලාභයක් වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට පස්වෙනි එක තමයි ඔප්පුව පවරන්න බෑ. ජීවිත රක්ෂණ ඔප්පු පවරන්න බෑ. තේරුණාද? නමුත් දේපල රක්ෂණ ඔප්පු පවරන්න පුළුවන්. දැන් මම ජීවිත රක්ෂණ ඔප්පුවක් ගත්ත කියන්නකෝ. අරගෙන මට හිතෙනවා මම ලංකාව දාලා යනවා. මට ලංකාව ගැන කලකිරලා තියෙනවා. මගේ මිත්‍රයෙක් ඉන්නවා විදේශ රටක. එයා කියනවා එහෙට එන්න මං ගැන මියනකම් බලා ගන්න කියලා. මං තනිකඩෙක් කියන්නකෝ. මට මේ අම්මා තාත්තා ඥාතින් කවුරුත් නැත්තම් මම යනවා. ඒක මගේ හොඳම මිත්‍රයෙක් නම් ඔබ මට පුළුවන් ද මගේ ජීවිත රක්ෂණ ඔබට පවරන්න? එහෙම පවරන්න බෑ. ඒක මට පමණයි. නමුත් දේපල රක්ෂණයේදී රක්ෂණ ඔප්පුව පවරන්න පුළුවන්. දැන් මගේ වාහනේ ඔබට අලෙවි කරනකොට වාහනේට මම තමයි අපේ තුමු සම්පූර්ණ වගකීම් සහිත මෝටර් වාහන රක්ෂණයක් ගත්තේ. ඒ රක්ෂණ ඔප්පුව මට පුළුවන් පැවරුම් ලිපියක් අස්සම් කරලා ඔබට පවරා දෙන්න. වාහනේ අලෙවි කරනවා රක්ෂණ ඔප්පුවත් මම ඔබට ඒකට මුදලක් අය කරලා හරි නැත්නම් නොමිලේ හරි මම පවරා දෙන්න පුළුවන්. මගේ ජීවත් වන නිවසට මම ගිනි රක්ෂණ ඔප්පුවක් අරන් තියෙනවා. ඒ නිවස මම ඔබට විකුණනවා. විකුණද්දී ගිනි රක්ෂණ ඔප්පුවත් ඔබට පවරා දෙන්න පුළුවන්. නමුත් ජීවිත රක්ෂණ ඔප්පුව පවරා දෙන්න බෑ. පැහැදිලිනේ? ඊළඟට ඕනෑම අගයකට රක්ෂණය කරන්න පුළුවන් ජීවිත රක්ෂණය. යම් කිසි පුද්ගලයෙකුට ජීවිත රක්ෂණ ඔප්පුවක් ගන්න පුළුවන් ඕනෑම අගයකට. මොකද මිල කරන්න බෑනේ ජීවිතයක්. මට වාරික ගෙවීමේ ශක්තිය තියෙනවා ඕන ගානකට ගන්න පුළුවන්. අපි හිතමු කෝටි 5500ක වගේ ඉහළම අගයකට ජීවිත රක්ෂණ ඔප්පුවක් ගන්න පුළුවන්. මාසික වාරිකය අපි හිතමු ලක්ෂ 5මාරක් නම් 5මාර මට ගෙවන්න පුළුවන්. කාටවත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් උවදුරු රක්ෂණයේදී එහෙම බෑ. දේපලක තක්සේරු වගේක් තියෙනවා. ඒ තක්සේරු වගේ දක්වා පමණයි රක්ෂණ ඔප්පුවක් නැත්නම් රක්ෂණ ආවරණයක් ගන්න පුළුවන්. මගේ නිවස රක්ෂණ ආයතනයේ තක්සේරු කරුවෝ ඇසෙස්ලා තක්සේරු කරනවා වෙළඳපොළ අගේ ලක්ෂ අපි හිතමු 300යි කියලා. එහෙනම් ලක්ෂ 300ක් දක්වා තමයි මට යන්න පුළුවන්. මට ලක්ෂ 400කට 500කට රැකවරණය ගන්න බෑ. තේරෙනවද? ජීවිතයකට බලපාන්නේ ඕනම ගානකට වාරික ගෙවීමේ ශක්්‍යතාවය තියෙනවා නම්. වාරික ගෙවීමේ මූල්‍ය ශක්්‍යතාවය තියෙනවා නම් ඕනෑම අගයකට රක්ෂණය වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි සාපේක්ෂව දිගු කාලයක දන්නවනේ. සාපේක්ෂව දිගු කාලීන අරක කෙටි කාලීන. මොකද වර්ෂයකට තමයි උදුරු රක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. සෑම උදුරු රක්ෂණ උපකම නෛතික වළංගු කාලේ අවුරුද්දයි. අවුරුද්දකට වරක් වාරික ගෙවමින් ගිවිසුම අලුත් කර කර ඉස්සරහට අරන් යන්න පුළුවන්. මිසක් අවුරුදු 5කට 10කට 20කට ආදී වශයෙන් දිගු කාලයකට මේ උදුරු රක්ෂණය ලබා ගන්න බෑ. ජීවිත රක්ෂණය අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් අවුරුදු 10 20 25 30 40 හෝ යාව ජීව දක්වාම ගන්න පුළුවන්. ලයිෆ් ටයිම ගන්න පුළුවන්. ඊළඟට වාරික මාසිකව, ත්‍රිමාසිකව, අර්ධවාර්ෂිකව හෝ වාර්ෂිකවත් ගෙවන්න පුළුවන්. ජීවිත රක්ෂණයට වාරික ගෙවීමේ ක්‍රම 4ක් තියෙනවා. ඕනනම් අපි ගිවිසගත් විදිහට මාසිකව පුළුවන් ගෙවන්න. නැත්නම් කාර්තු වශයෙන් ත්‍රිමාසිකව, නැත්නම් අර්ධවාර්ෂිකව, නැත්නම් වාර්ෂිකවත් පුළුවන්. නමුත් සෙසු වදුරු රක්ෂණයේදී අනිවාර්යයෙන්ම වාර්ෂිකව ගෙවා ඉදිරියට අලුත් කරගන්න ඕන. අපි වර්ෂයකට එකවරයි දැන් ඔයගොල්ලන්ගේ බලන්න ගෙදර තියෙන ඔබ පාවිච්චි කරන පෞද්ගලික මෝටර රථය වාර්ෂිකව රක්ෂණ වාරිකය ගෙවනවනේ. ඊළඟ මොකද කරන්නේ? ඉදිරි වර්ෂයට රක්ෂණ ආවරණ සලස ගන්න. එහෙනම් වර්ෂයකට විතරයි ගන්න පුළුවන්. එහෙනම් වාර්ෂිකව තමයි වාරික ගෙවන්නේ. තේරෙනවද? ගිනි රක්ෂණය ගත්තත්,
වගකීම් රක්ෂණයක් ගත්තත්, ගගන රක්ෂණය ගත්තත්, සමුද්‍රීය රක්ෂණය ගත්තත් ඒ හැම රක්ෂණයක්ම අපි වර්ෂයකට වරක් වාර්ෂික වාරිකයක් ගෙවන්න ඕන. නමුත් ජීවිත රක්ෂණයේදී එහෙම නෙවෙයි මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධවාර්ෂිකව, වාර්ෂික වශයෙන් ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ මූලික වෙනස්කම් කීපයක්ම තියෙනවා ආරක්ෂණය සහ සෙසු වදුරු රක්ෂණය අතර සංසන්දනය කරද්දී. දැන් විභාගයට නම් කරලා ඇහුවොත් ඒ නම් කරපු ගාන ලියනවා නැත්තම් කියලා 4ක් ලියන්න ඕනේ. අසමානකම් උපරිම ලියන්නේ 4යි. 6ක් ලියන්නත් එපා. කවදාකවත් අසමානකම් 6ක් කියන දර උත්තර 12ක්නේ. මේ තනි ප්‍රශ්නයකට උත්තර 12ක් අපේක්ෂා කරන්නේ. ඒක අසාධාරණයි. තේරෙනවද? මේවට දෙන්නේ ලකුණු 2යි මැක්සිමම් 4යි. මැක්සිමම් 4යි. 4ක් නම් අනිවාර්යයෙන්ම උපරිම අහන්නේ වෙනස්කම් 4යි. ලකුණු 2ක් දුන්නොත් සමහර විට වෙනස්කම් 2ක් අපේක්ෂා කරන්න පුළුවන්. තේරුණාද? ඒ නම් නොකළොත් අපි 2ද 3ද කියලා ඉන්න පරිලි 4ම යන්නේ. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟට ජීවිත රක්ෂණ ඔප්පුවක වාරික මුදල තීරණය කිරීමට බලපාන සාධක. ජීවිත රක්ෂණ ඔප්පුවල වාරික මුදල තීරණය වෙන්න බලපාන සාධක කීපයක් තියෙනවා. විභාගයටත් අහලා තියෙනවා සමාන වයසේ පසු වෙන කියලා නම් දෙකක් දෙනවා. අපි හිතමු නිමල් සහ සුනිමල්. සමාන වයසේ පසු වන නිමල් සහ සුනිමල් එකම රක්ෂණ ආයතනයක් වෙතින් ජීවිත රක්ෂණ ඔප්පු ලබාගෙන ඇත. නමුත් නිමල් ගෙවන වාරිකයට වඩා සුනිමල්ගේ වාරිකයේ මදක් වැඩි. එහෙම වෙනස් වීමට හේතු. එහෙමනම් ජීවිත රක්ෂණ වාරික තීරණය වෙන්න බලපාන සාධකවල අසමානතා තියෙනවා දෙන්නගේ. ඒක තමයි බලපෑම. තේරෙනවද? එකක් තමයි රක්ෂණ ඔප්පුවේ වටිනාකම. රක්ෂණ ඔප්පුවේ වටිනාකම. අනිත් එක තමයි ඔප්පුවේ කල්පිරෙන කාලය. මූලිකම දේ රක්ෂණ ඔප්පුවේ වටිනාකම, රක්ෂණ ඔප්පුවේ කල්පිරෙන කාලය. මෙන්න මේක මතක තියාගන්න. ජීවිත රක්ෂණ ඔප්පුවක ළමයි වාරිකේ තීරණය කරන්නේ ගෙවන වාරික සියල්ලම එකතු කළාම රක්ෂණ ඔප්පුවේ වන්දියගේට සමාන වෙන්න. අන්නක තේරුම් ගන්න. ජීවිත රක්ෂණයේදී වෙන්නේ එකයි. ජීවිත රක්ෂණයේදී වෙන්නේ එකයි. ජීවිත සෙසු රක්ෂණය සෙසු නැත්නම් උවදුරු සෙසු උවදුරු ජීවිත රක්ෂණය අපි හිතමු ඒ කියන කෙනා ජීවිත රක්ෂණ උපවක් ගන්නවා අපි හිතමු ලක්ෂ 200කට. ලක්ෂ 200 කියන කෝටි 2යි. මිලියන 20යි. ලක්ෂ 200කට ගන්නවා. අපි හිතමු මේක අවුරුදු 20න් අවුරුදු 25කින් අවුරුදු 25කින් මාසික වාරික වලින් තමයි ගෙවන්න කිවිස ගන්න. අවුරුදු 25ක් තුල හැම මාසෙම වාරික වශයෙන් ගෙවන්න එක ගෙවෙනවා. අපි හිතමු උදාහරණයක් මාසික වාරික අපි හිතමු රුපියල් 35000 කියලා. හරිද? 35000 නම් ඒ 35000 ගාන ගෙවන්න ඕනේ මාස කීයක්ද? අවුරුදු 25ක් දක්වා. අවුරුදු 25ක් දක්වාම ගෙවන්න ඕනේ. එතකොට අවුරුදු 25ක් දක්වා මාසිකව 35000 ගාන ගෙවුවම ඒ ගෙවූ වාරිකවල එකතුව මෙන්න මේකට සමාන වෙනවා. වාරික එකතුව මෙන්න මේකට සමාන වෙනවා. එහෙම තමයි ජීවිත රක්ෂණය ඔප්පුවක වාරික තීරණය කරන්නේ. ජීවිත රක්ෂණ ඔප්පුව වෙනුවෙන් රක්ෂිතයාගෙන් අය කරන වාරික සියල්ලම අය කරගන්න ලැබුණොත් ඒ කියන්නේ යා මිය ගියේ නැත්තම් ගෙවන්න එපා. මිය ගියේ නැත්තම් ඒ මුළු කාලයටම වාරික ගෙවන්න එපා. ගෙවුව මේ වාරිකවල මුළු එකතුව රක්ෂණ ඔප්පුවේ වන්දියාගේට සමානයි. රක්ෂණ ඔප්පුවේ වන්දියාගේට සමානයි. පැහැදිලිද? එහෙම තමයි වෙන්න ඕනේ. දැන් සමහර රක්ෂණ නියෝජිතයෝ ඔබේ නිවස වලට ඇවිල්ලා ජීවිත රක්ෂණ ඔප්පු ගැන ලොකු වර්ණාවක් කරනවානේ. කරලා ඔබ ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන තත්වයට ඔබ අභිප්‍රේරණය කරනවා. පොළඹවනවා. තේරුණාද? ඒතර ඒගොල්ලෝ විවිධ ප්‍රතිලාභ කියනවා. ඔබට හොස්පිටලයිස් වුණාම දවසකට මෙච්චර හම්බ වෙනවා. රුපියල් 40000ක් හම්බ වෙනවා. සිංගප්පූරුවෙත් ගිහිල්ලා එහෙනම් සිංගප්පූරුවේ
මොකක්ද මේ හොඳම හොස්පිටල් එකකට නැත්නම් ඔය ක්වීන්ස් එලිසබෙත් වගේ හොස්පිටල් එකක ගිහිල්ලා Tamanට බොහොම සුව පහසුවට ප්‍රතිකාර ලැබලා එන්න පුළුවන්. ඔහොම අපි කියන අපි අන්දනවා කියලා. එහෙම කියනවනේ. එතකොට අපි අහනවා වාරිකේ වැඩි නැද්ද? නෑ මේ නියම වාරිකේට. නමුත් නෑ ඒ වාරිකේ අපෙන් ගන්නවා. නැත්නම් අපි අහන දැන් ඔය දැන් ඕගොල්ලෝ අතිරේක ප්‍රතිලාභ වලට අපෙන් තව වැඩිපුර රක්ෂණ වාරිකේ වැඩි කරලා ගන්නවද? නෑ මේ නියම වාරිකේට ගන්න. ඒ බොරු ළමයි. ඒ බොරු. දැන් දැන් මේ ගත්ත උදාහරණේ අවුරුදු 25ම මාසිකව වාරික ගෙව්වොත් ඒ වාරිකවල එකතුව අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕන? ලක්ෂ 200 වෙන්න ඕන. ලක්ෂ 200ම වෙන්න ඕන. ඔක තමයි ඇත්ත කතාව. නමුත් දැන් ඕගොල්ලෝ ජීවිත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඔබට රක්ෂණ තරවුකරුවෙක් නැත්නම් රක්ෂණ නියෝජිතයෙක් පෙළඹවීම කරනකොට ඕගොල්ලෝ අහන්න රයිට්. මට කියන්න ඔයාලගේ රක්ෂණ වාරිකය කීයද කියලා. වාරිකයක් කියන්නේ කීයක් හරි 25000ක් හරි කීයක් හරි. ඒතර අවුරුදු 25ක් නම් 25න් ඒ කියන්නේ ඒ අවුරුද්දකට දැන් මුලින්ම ඒ වාරිකේ 12න් වැඩි කරනවා. ඒතර එනවා අවුරුද්දක වාරික හරිනේ. ඊට පස්සේ කාලේ 25නේ 25න් වැඩි කරනවා. එහෙනම් අවුරුදු 25ටම අදාළ වාරික මුදල එනවා. තේරෙනවනේ? මුලින්ම වාරිකේ 12න් වැඩි කරා. ඒක අවුරුද්දක වාරිකේ ආවා. ඊට පස්සේ අවුරුදු 25 30 ඔප්පුව කාලේ ඒ 30න් හරි 25න් වැඩි කරා. එහෙනම් අපි ගෙවන වාරික මුදල. ඒ ගෙවන වාරික මුදල බොහෝ වෙලාවට ලක්ෂ 300ක් විතර වෙනවා. 100ක්ම වැඩි. මම දැන් මේ මුලින්ම පෙන්නුවේ. ජීවිත රක්ෂණයක වාරික තීරණය කරන්නේ වාරික සියල්ලම රක්ෂිතයාගෙන් අය කරගත්තොත් ඒ වාරිකවල මුළු එකතුව සමාන වෙනවා රක්ෂණ ඔප්පු වන්දියාගේට. නමුත් රක්ෂණ වාරිකවල එකතුව වන්දියාගේට වඩා තව ලක්ෂ 100ක් වැඩි. ඒ කියන්නේ අමතර ප්‍රතිලාභ. අමතර වරප්‍රසාද අමතර ප්‍රතිලාභ අපට ලබා දෙන්නේ අපෙන්ම අය කළ තමයි වාරිකවල. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා එමනම් ජීවිත රක්ෂණයක වාරික තීරණය වෙන්නේ එහෙමනම් දැන් ඔබ දන්නවා දැන් සෙසු රක්ෂණ වල එහෙම එකක් නැහැ. දැන් අපි හිතමු බීට ගොඩනැගිල්ලක් තියෙනවා. බීට ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිල්ල මිලියන 20ක් වටනවා. කියන්නේ ලක්ෂ 200ක්. හරිද? මේක අවුරුදු 10කට 15කට ගන්න බෑනේ. අනිවාර්යයෙන්ම මේකට ගිනි රක්ෂණ ඔප්පුවක් ගත්තත්, සොරබිය රක්ෂණ ආවරණයක් ගත්තත්, වෙනයම් පිපිරීම ආවරණයක් ගත්තත් ගන්න අවුරුදු 1කටයි. අපි තුන් අවුරුදු 1කට වාරිකේ සමහරට ලක්ෂ 1කමාරක් වෙන්න පුළුවන්. රුපියල් ලක්ෂ 1කමාරක් වෙන්න පුළුවන්. එච්චරයි. ඒකමාර ගෙවනවා. එකමාර ගෙවල ඒ අවුරුද්ද තුල හානියක් වුණොත් අපට මිලියන 20ක් දක්වා වන්දි ගන්න පුළුවන්. මිසක මේ පළවෙනි වාරිකේම මේ මිලියන 20ක වාරිකයක් එකතු වෙන්නේ නැහැ නේ. තේරුණාද? අපි අවුරුදු 25ක් ගියත් සමහර අවුරුදු 25 දී මේ ලක්ෂ 1කමාර එකතු කරත් මේ දීපලේ තාක්ෂේ රෝගීට සමාන වෙන්නේ නැහැ. ජීවිත රක්ෂණය විතරයි එක වෙන්නේ. අපි ගෙවන වාරික සියල්ල එකට එකතු කරාම ඔප්පු වන්දියකට සමාන වෙනවා. පැහැදිලි? ඒක තමයි මේ දෙකේ වෙනස. එතකොට රක්ෂණ ඔප්පුවේ වටිනාකම. දැන් අපි තුමු A කියන කෙනාගේ ඔප්පුව ලක්ෂ 500යි. ඔප්පුවේ වන්දියාගේ. B ගේ ඔප්පුවේ වන්දියාගේ ලක්ෂ 300යි. දෙන්නම සමාන කාලයකට ගත්තොත් මොකද වෙන්නේ අනිවාර්යයෙන්? ලක්ෂ 500 වාරිකේ වැඩි වෙන්න ඕන. ලක්ෂ 300 වාරිකේ අඩු වෙන්න ඕන. තේරුණ කතාව? ඔප්පු කාලය තුල වාරික වලින් ලක්ෂ 500ම කවර් වෙන්න එපා. එහෙමනේ වාරික තීරණය කරනවා කිව්වේ. එහෙමනම් අනිවාර්යයෙන්ම ලක්ෂ 300ට වඩා 500 ලොකු නිසා අනිවාර්යෙන් 500 දී වාරිකේ වටිනාකම ඉහළයි. ලක්ෂ 300 නම් ඔප්පු වන්දියාගේ වාරිකේ වටිනාකම පහළයි. ඒ නිසා රක්ෂණ ඔප්පු වටිනාකම නෝ තමයි තීරණය. ඔප්පු වටිනාකම වැඩි නම් වාරිකයත් ඉහළ යනවා. ඒක තේරෙනවනේ. ඔප්පු වටිනාකම අඩු නම් වාරිකයත් පහළ යනවා. අනික තමයි ඔප්පු කල්පිරණ කාලය. ඒකත් බලන්න එපා. කල්පිරණ කාලේ. දැන් අපි හිතමු ලක්ෂ 500ක ඔප්පුවක් ගන්නව අවුරුදු 20කින් කල්පිරෙන්. ලක්ෂ 500ක ඔප්පුවක් ගන්නව අවුරුදු 40කින් කල්පිරෙන්. එකට එකක්. තේරෙනවද? එහෙනම් ලක්ෂ 500 අවුරුදු 20කට දෙනවා කියන්නේ අවුරුදු 20 තුල එකතු වෙන වාරික තුලින් ලක්ෂ 20 කවර් වෙන්න ඕන රක්ෂකයාට. ඊළඟට මං කිව්වේ අවුරුදු 20නේ අවුරුදු 40කට ගත්තොත් එම වටිනාකමට මොකද වෙන්නේ? අවුරුදු 40ක් තිස්සේ රැස් වෙන වාරික වලින් තමයි
අර ඔප්පු වන්දියාගේ කලෙක්ට් කරගන්න පුළුවන් රක්ෂකයාට. ඒකට මොකද වෙන්නේ? වාරිකයාගේ අඩු වෙනවා. තේරෙනවද? දැන් අපි තුමු ලක්ෂ 500 යන රක්ෂණ ඔප්පුවේ වන්දියාගේ ලක්ෂ 500 අවුරුදු 40න් ගෙවද්දී අවුරුදු 20න් ගෙවද්දී මොකද වෙන්නේ? 20න් ගෙවනකොට වාරිකය වැඩි. ඇයි? ලක්ෂ 500 20න් කවර් වෙන්න එපා. ලක්ෂ 540න් කවර් වෙනකොට මොකද වෙන්නේ? වාරිකය අඩු වෙනවා. එහෙනම් මූලික වශයෙන්ම රක්ෂණ ඔප්පුවේ වටිනාකම ඔප්පුවේ කල්පින කාලේ 90 වාරික තීරණය වෙනවා. අනික රක්ෂිතයාගේ වයස. වයසත් එක්කත් වාරික තීරණය වෙනවා. වයස අඩු නම් තාරුණ්‍යයේ පසුන කෙනෙක් නම් එයා දැම්ම ජීවිත හානියක් වෙන්නේ නැහැ. එයා දැම්ම මෙලෝ හැර යන්නේ නැහෙනි. එයා තව කාලයක් ජීවත් වෙනවා. නිසා රක්ෂකයාට එයා වෙනුවෙන් වන්දි ගෙවීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. ඒ නිසා එයාගෙන් අය කරන අඩු වාරිකය. නමුත් වයස වැඩි කෙනෙක් නම් අවුරුදු 50 පැනලා නම් තේරුණාද? එයාට නොඑක් දැන් ලෙඩ රෝග වලට එයා භාජන වෙමින් ඉන්නවනම් එයාට ජීවිත හානියක් වීමේ සම්භාවිතාවය වැඩි. එයා ඉක්මනින් මිය ගියොත් එයාගේ අපට මුළු වාරික එකතු කරගන්න බැරි වෙනවා. ඒ නිසා අන්න වයස වැඩි කෙනාගේ වාරිකේ වැඩි. ඒ කියන්නේ වාරික දෙකක විතර ප්‍රමාණයක් එක වාරිකකින් ගන්නවා. ඇයි? එයා මිය යන පෙර උපරිම වාරික ගන්න ඕන නිසා. තේරුණාද? එහෙනම් වයස අඩු නම් අනිවාර්යෙන් වාරිකේ සෑහෙන අඩු වෙනවා. සාධක තුනයි. අනික රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය. රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය. රක්ෂිතයේ ඒ කියන්නේ ජීවිත රක්ෂණ ඔප්පුවක් ප්‍රදානය කරන්න පෙර රක්ෂණ ආයතන රක්ෂිතයන්ව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවනේ. තේරුණාද? ඒකෙදි දීර්ඝකාලීන නිදන්ගත රෝග කොලෙස්ටරෝල් දියවැඩියාව නිදන්ගත ඒවානේ. ඒ වගේ රෝග තියෙනවා. ඒ වගේම ඇදුම රෝගේ තියෙනවා නම් අනිවාර්යයෙන් මේගොල්ලන්ට ජීවිත හානියක් අනිත්‍යයට වඩා කලින් සිදුවීමේ සම්භාවිතාව වැඩි. සෙසු අයට වඩා මේ නිදන්ගත රෝග වලින් පෙළෙන කෙනාගේ ජීවිතයට හානියක් වීමේ සම්භාවිතාවය ඉක්මන් බව පේනවා. ඒ නිසා රක්ෂකයාගේ අවධානම වැඩි. ඒ නිසා රක්ෂකයා වාරිකේ වැඩියෙන් අය කරනවා. සෞඛ්‍ය තත්ත්වය යහපත් නම් මෙයාගේ වයසත් සාපේක්ෂව වඩා අනිවාර්යෙන් වාරිකේ අඩු වෙනවා. ඊළඟට රක්ෂිතයාගේ පෞද්ගලික පුරුදු. පෞද්ගලික පුරුදු අනුවත් මොකද වෙන්නේ? වාරිකේ වෙනස් වෙනවා. දැන් රක්ෂිත අපි තුන් පෞද්ගලිකව පුරුද්දක් වශයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස බැහැවිච්ච කෙනෙක් නම් එයාට අනිවාර්යයෙන්ම ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාවය ඉක්මනින් ජීවිතය අවසන් වීමේ සම්භාවිතාවය වැඩි. ඒ නිසා රක්ෂකයන් එතන ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා එවැනි යාගෙන් ඉතා ඉහළ වාරිකයක් අය කරනවා. ඒ කියන්නේ යා මිය යන්න පෙර ජීවිත හානියක් වෙන්න පෙර ගන්න පුළුවන් උපරිම වාරික ප්‍රමාණය ගන්න. වාරිකේ වැඩි වෙනවා. තේරුණාද? දැන් රක්ෂිතයාගේ පෞද්ගලික පුරුදු ඊතරම් නරක ඒව නොවේ නම්. නරක පුරුදු නැත්තම් මත්පැන් පානය, ඒ වගේම මත්ද්‍රව්‍ය පානය කිරීම වගේම නැත්නම් අනිවාර්යයෙන්ම එයාට ලෙඩ රෝග වලට ගොදුරු වීම අවදානම ඉතාම අඩුයි. ඒ නිසා යාගෙන් වාරිකේ අඩු වෙනවා. අන්න ඒ වගේ රක්ෂිතයාගේ පෞද්ගලික පුරුදු ඒ කියන්නේ නරක පුරුදු අබ්බැහි වෙච්ච පුරුදු වැඩි නම් එයාගේ වාරිකේ වැඩියෙන් අය කරනවා. අඩු නම් අඩුන් අය කරනවා. තේරුණාද? රක්ෂිතයාගේ පෞද්ගලික පුරුදු. අපි හිතමු මත්ද්‍රව්‍ය පානය වගේ පුරුදු නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? වාරිකේ වැඩි වෙනවා. වාරිකේ ඉහළයි. ඊළඟට නියැලෙන රැකියාවේ ඇති අවදානම් ස්වරූපේ. පුද්ගලයෙක් රැකියාවක නියුක්ත වෙද්දී ඒ රැකියාවේ අවදානමේ ස්වභාවය තියෙනවනේ. ඒ අවදානමේ ස්වභාවය අනුව වාරිකය අඩු වැඩි වෙනවා. නියැලෙන රැකියාව හෝ වෘත්තිය සාපේක්ෂව අවදානම්කාරී බවින් ඉහළ නම් ඒ නිසා මෙයාට ජීවිත අනතුරු වීමේ සම්භාවිතාව වැඩි. වන්දි ගෙවීමේ සම්භාවිතාව ඉහළයි. ඒ නිසා රක්ෂකයාගේ අවධානම ඉහළයි. ඒ නිසා රක්ෂකයා වාරිකේ වැඩියෙන් අය කරනවා. නමුත් නියැලෙන රැකියාවේ ඇති අවදානම්කාරී ස්වභාවය අඩු නම් රක්ෂකයාට ඉක්මනින් ජීවිත හානියක් වෙලා වන්දි ගෙවීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අවදානම අඩු වෙනවා රක්ෂකයාගේ. ඒ නිසා වාරිකේ අඩු වෙනවා. තේරෙනවද? නිදසුනක් වශයෙන් අපි හිතමු ඔබේ මිත්‍රයෙක් ඉන්නවා. ඒ මිත්‍රයා වෘත්තීන් ගණකාධිකාරීවරයෙක්, චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. ඒතර එයා ගොඩක් වෙලාට ආයතනට එයාගේම වාහනේ නැත්නම් ඔෆිස් වීකල් එකේ එනවා. ඇවිල්ලා AC කාමරයක් ඇතුලේ එයා වැඩ කරලා යනවා. එයාට කිසියම් ඒ කියන්නේ එයාට ඒ වෘත්තිය නිසා අනතුරකට භාජනය වීමේ සම්භාවිතය අඩුයිනේ. AC කාමරයක් ඇතුලේ වැඩ කරන්නේ.
පිරිසිදු වාතය ආශ්වාස ප්‍රශ්වාස කරනවා. බාහිර දූවිලි වලාවලින් එන බලපෑම ඇති වෙන්නේ නැහැ. අනික යාට ලොකු අනතුරක් වෙන්නේ නැහැ නේ ඉතින්. එයා සමහර කැරකෙන පුටුව ආඩලා ඉන්නවා. කම්මැලිකමට එක්ක කැරකෙනවා. කැරකෙන්න ගිහිල්ලා උන්න වැටෙන්න පුළුවන්. ඔලුව පැලෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් නේ යාට වෙන්නේ. නමුත් හිතන්න ඔය වගේම පැරලල් කෙනෙක් හිතන්න අතුරේ රාමදින්න. අපි කියන්නේ රාමදින මාමල කියලා. අතුරේ රාමදින්න. ඊටාම අවදානම් රැකියාවක් කරන්න. මතකනේ කඹ ඉහලින් අත්වලක් වශයෙන් අල්ල ගන්න තියෙන යට තියෙනවා කඹ කීපයක් දාලා මේ පය තෙලේ යන. අපේතම යම් කෙනෙක් ඊර්ෂ්‍යාවට හෝ තරහකාරයෙක් වේවා රාත්‍රී අර නොපෙනෙන ආකාරයෙන් බාගට කපලා තියෙනවා පය තියෙන කඹ. නැත්තම් අත්වලක් වගේ තියෙන කඹ. අපි එකපාරට හිතන්නේ නැතුව එක් ගසක ඉඳන් ඊළඟ ගසකට මාරුනේද මොකද වෙන්නේ? අර කඹේ කැඩලා ගිහිල්ලා බිම වැටුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ජීවිත හානියක් වෙනවා. ඊටාම අවදානම්කාරී රැකියාවක් නැත වෘත්තියක් ඒක. ඒ නිසා යාගේ වාරිකයේ වැඩි. එකවුන්ටන්ට්ගේ වාරිකය අඩු. මොකද වෘත්තිමය අවදානම අඩු නිසා. ඊළඟට ඔප්පුවෙන් ආවරණය කරනු ලබන අතිරේක ආවරණ. දැන් ජීවිත රක්ෂණ ඔප්පු එකත් අතිරේක ආවරණ ගොඩාක් අපිට ගන්න පුළුවන්. අතිරේක ආවරණ ලබන්න වාරිකයේ ටික ටික වැඩි වෙනවා. අතිරේක ආවරණ අපි ලබන්නෙම නැත්තම් මූලික රක්ෂණ වන්දිය හා ප්‍රතිලාභ පමණක් නම් අපි අපේක්ෂා කරන නියමිත වාරිකය විතරයි ගෙවන්නේ. අතිරේක ආවරණ ඇතුළත් වෙන්න මොකද වෙන වාරිකයේ වැඩි වෙන්නේ. ඔන්න වගේ සාධක කීපයක් මතම තමයි ජීවිත රක්ෂණ වාරිකයේ තීරණය වෙන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු රක්ෂණෝපෝක වාරික ගෙවිය හැකි ක්‍රම සහ අනුග්‍රහක කාලය ග්‍රේස් පීරියඩ්. දැන් සෙසුවදුරු රක්ෂණවල වාරික ගෙවිය හැකි ක්‍රම අපි විභාගයට අහන දෙයක් නැහැ. මොකද අවුරුද්දකට වරක් ගෙවන්නේ. අවුරුද්දකට වරක් ගෙව්වා අවුරුද්දකට විතර රක්ෂණ ආවරණය සැලසෙන්නේ. ඊළඟ අවුරුද්දේ නැවත වාරිකයක් ගෙවුවොත් නැවත රක්ෂණ ආවරණය ලුත් වෙන එච්චරයි. එහෙමනේ. ජීවිත රක්ෂණයේදී වාරික ගෙවන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා අපි මුලින්ම කියවුණා මතකයිනේ. එක්ක මාසිකව පුළුවන්, ත්‍රිමාසිකව පුළුවන්, අර්ධවාර්ෂිකවත් පුළුවන්, වාර්ෂිකවත් පුළුවන්. 4 ඕනෙම එක පුළුවන්. අපි දුම් මාසික වාරික ගෙවගෙන ඉඳලා ඒක අපිට කරදරයි අමතක වෙනවා කියලා හිතෙනවා නම් අපිට ඒක වාර්ෂිකව හදා ගන්න පුළුවන්. අතරමැදි. එහෙම ප්‍රශ්නයක් නැහැ. වාර්ෂිකව වාරික ගෙවනකොට එකවර කුට්ටිය විශාලයි අපිට ඒක දැනෙනවා කියලා ඕනනම් මාසිකව හදා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නිගෝෂියබල්. ක්‍රම 4ම පුළුවන්. අනුග්‍රහක කාලය කියන්නේ වාරික ගෙවිය යුතු දිනයට අමතරව වාරික ගවන්න ලැබෙන කාලය. දැන් යම්කිසි දිනයක් දුන්නොත් සෑම මාසකම 5 වෙනිදා වාරික ගෙවන්න කියලා ඒක ප්‍රායෝගික නෑනේ. ඒක 5 වෙනිදා හැමදාම අපිට ගෙවීම හැකියාවක් නැහැ. එදා නිවාඩු දවසක් වෙන්න පුළුවන්. 5 වෙනිදා අපිට ආදායම නැති වෙන්න පුළුවන්. අපිට අමතර වියදම් තියෙන කාලයක් වෙන්න පුළුවන්. ලෙඩ රෝග හැදිලා තියෙන්න පුළුවන්. තේරෙනවද? අපි හිතමු කොවිඩ් වසංගතේට අපි ගුදුරුලා තියෙන්න පුළුවන්. ඒතර එළියට එන්නම් බෑ වාරික ගෙවන්න. තේරෙනවද? ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා අනිවාර්යයෙන්ම රක්ෂණ වාරිකයේ ගෙවිය යුතු දිනට අමතරව තව අතිරේක කාලයක් දෙනවා. ඒක තමයි අනුග්‍රහ කාලය කියන්නේ. මාසික වාරිකවලදී අනුග්‍රහ කාලේ දින 15ක් ලැබෙනවා. දින 15යි. ත්‍රිමාසිකව නම් දින 30ක් ලැබෙනවා. මාසයක් ලැබෙනවා. අර්ධවාර්ෂිකව නම් ඒ දින 30යි. වාර්ෂිකව නම් ඒ දින 30 මතක තියාගන්න තියෙන දෙකයි. මොකද්ද? මාසිකව නම් දින 15යි. සෙසු ක්‍රමවලදී දින 30යි කියලා මතක තියාගන්න හරියි. ත්‍රිමාසික අර්ධවාර්ෂික වාර්ෂිකව ගෙවුවත් මාසයක්ම කල් ලැබෙනවා වාරික ගෙවන්න අනුග්‍රහ කාලේ. මාසික එකේ දින 15යි. ඊළඟට මේ ලැබෙන වට්ටම් ප්‍රමාණය දැනගන්න ඕන. විභාගයේ මෑත කාලේ අහලම නැහැ. දැන් මාසිකව අපි වාරික ගෙවනවා නම් නියමිත වාරිකයට වඩා 5% අපෙන් වැඩිපුර අය කරනවා. 5% අය කරනවා අපෙන් අය කරනවා. දැන් සාමාන්‍ය රක්ෂණ වාරිකේ රුපියල් 10යි කියන්නකෝ. මාසිකව සමහරට 1100ක විතර අය කරනවා. දැන් ඕක පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ කිව්වට. දැන් ඕක අහන්න රක්ෂණ සමාගමක කළමනාකරුවෝ ඒගොල්ලෝ නැහැ කියයි. නමුත් අපි තර්ක කරලා උස්සල අහනකොට කියනවා එහෙම එකක් තියෙන කියලා ඒගොල්ලෝ කියනවා. හෙලිදරව් කරන්නේ නැහැ ඒක. මාසික වාරිකයේ ගෙවුවම ඉතින් අපිට ලේසි. ඒ කියන්නේ වාරිකේ පොඩි දරන්න පුළුවන්. හැබැයි වාරිකේ ප්‍රතිශතය වැඩි. තේරෙනවද? 5% අපිට වැඩිපුර ගෙවන්න වෙනවා. ත්‍රිමාසිකව ගෙවනවා නම් අපිට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන්නෙත් නැහැ. අපින් වැඩිපුර මුදලක් ගෙවන්නෙත් නැහැ. නියමිත වාරිකේ යනවා. අර්ධ වාර්ෂිකව ගෙවනවා නම් 5% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා.
අර්ධවාර්ෂිකව අපි තුමු වාරිකේ රුපියල් 10000ක් කියලා ආවේ. එහෙනම් 10000 සිරිපහක් කියන කීයද රුපියල් 500. එහෙනම් 500ක් අඩුවෙන් අපිට ගෙවන්න පුළුවන්. වාර්ෂිකව නම් 10%ක්ම අඩු වෙනවා ඩිස්කවුන්ට් එක. එහෙනම් වාර්ෂික වාරිකේ රුපියල් 10000 නම් 10%ක් කියන්නේ රුපියල් 1000ක් අඩුලා 900 ගෙවන්න තියෙනවා. අන්න ඒ වගේ එකක් ඔළුවේ තියාගන්න ලැබෙන වට්ටමත් තීරණය වෙනවා මේ ඔප්පුව කාලය යනවා. හරිනේ. අපි බලමු ඊළඟට ජීවිත රක්ෂණ ඔප්පු අප්‍රාණික වීම. ජීවිත රක්ෂණ ඔප්පු අප්‍රාණික වීම. ලැබ්ස් නැත්තම් ඉනැක්ටිව් පොලිසි එකක් වීම. මේ කියන්නේ දැන් සමහර ළමයි ඉගෙන ගන්නවා ජීවිත රක්ෂණ ඔප්පුවක වාරික නොගෙවීම නිසා ඔප්පුව බල රහිත වීම කියලා. ඒක වැරදි. 100%ක්ම නිවැරදි නෑ. ජීවිත රක්ෂණ ඔප්පුවක වාරික ගෙව්වෙන්නේ නැහැ කියලා එකවර ඔප්පුව බල රහිත කරන්නේ නැහැ. ඇයි ජීවිත රක්ෂණ ඔප්පුවකට වාරික ගෙවන්න නියමිත දිනට අමතරව අතිරේක දින කිහිපයක් තියෙනවා. මොකද්ද? ග්‍රේස් පීරියඩ් එකක් තියෙනවා. අනුග්‍රහ කාලයක් තියෙනවා. අනුග්‍රහ කාලය ඉක්මවා යනකම් වාරික ගෙවුවේ නැත්නම් අන්න අප්‍රාණික වෙනවා. ඒ නිසා නිකම්ම වාරික නොගෙවීම නිසා කියලා කියන්න එපා. අපි කියන්නේ අනුග්‍රහ කාලය. මේ තියෙන අනුග්‍රහක කාලයේදී ඉක්මවා. අනුග්‍රහක කාලයේදී ඉක්මවා. වාරික නොගෙවුවොත් රක්ෂකයා විසින් ඔප්පුව බල රහිත කිරීම. අනුග්‍රහක කාලයේදී ඉක්මවා වාරික නොගෙවුවොත් රක්ෂකයා විසින් ඔප්පුව බල රහිත කරනවා. හරිද? අපි තුමු දැන් අර්ධවාර්ෂිකව හෝ වාර්ෂිකව හෝ ත්‍රිමාසිකව වාරික ගෙවනවා කියලා මාසයක් කල්ල බෙරන දරුවනේ. අනුග්‍රහ කාලේ මාසයක්ම තියෙනවා තවනේ ඉස්සරහට. ඒ මාසෙ පැනලත් වාරික නොගෙවුවොත් තමයි ඔන්න ඔප්පුව බල රහිත වෙන්නේ. ඒතර තමයි අප්‍රාණික වෙන්නේ. මාසික වාරික නම් දින 15ක් ඉදිරියට ගිහිල්ලත් වාරික ගෙවුවේ නැත්නම් තමයි අප්‍රාණික වෙන්නේ. මිසක් නියමිත දිනේ පැන්න කියලා දවස් දෙකක් ගියා කියලා ප්‍රශ්නේ දින 15ක්ම ගන්න බැහැ. එච්චරයි. එතකොට අනුග්‍රහ කාලයේත් ඉක්මවා වාරික ගෙවුවේ නැත්නම් ඔප්පුව බල රහිත වෙනවනේ. බල රහිත වෙනවා කියේ තේරුම මොකද්ද? මෙතෙක් ගෙවුව වාරිකත් අපට හම්බෙන්නේ නැහැ. දැන් සෑහෙන වාරික ප්‍රමාණයක් දැන් ගෙවලා තියෙන්න පුළුවන්. ඒ ගෙවුව වාරිකත් අපට හම්බෙන්නේ නැහැ. වන්දි ලබා ගැනීමේ අවස්ථාවත් අපට අහිමි වෙලා ගියා. කොටිම රක්ෂකයයි රක්ෂිතය අතර ඇති වෙච්ච කිවිසුම දැන් බල රහිත කරානේ. තේරෙනවද? ඒතර විශේෂම රක්ෂිතර පාඩු. රක්ෂකර වාසි. ඇයි? රක්ෂිතර ගෙවුව වාරිකත් ආපසු ලැබෙන්නේ. වන්දි කොහෙත්ම හම්බෙන්නේ. අන්න එහෙමනම් අප්‍රාණික ඔප්පු මගින් විය හැකි අලාභ ආවරණය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? ඔප්පුවක් අප්‍රාණික වුණොත් ගෙවූ වාරික ආපසු ලැබෙන්නේ නැහැ. තනිකර පාඩුවක්නේ. එහෙමනම් ඒ අප්‍රාණික වීම මගින් විය හැකි පාඩුව අවම කරගන්න විකල්ප තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රාණවත් කිරීම. හොඳම උත්තරය ඕකයි. ඉතින් නැවත ප්‍රාණවත් කරනවා. නැවත ප්‍රාණවත් කිරීම. නැවත ඕන. නැවත ප්‍රාණවත් කිරීම. නැවත ප්‍රාණවත් කිරීම. ඒ කොහොමද? හිඟවාරික සියල්ල එකවර හෝ එකවර නැත්තම් ලැබෙන අවසරය මත කොටස් වශයෙන් කොටස් කිහිපයකින් හෝ ගෙවා යලි බල ගන්නවා ගැනීම. දැන් වාරික 5ක් 6ක් ඉරියස් වුණානේ. ඉරියස් වෙච්ච වාරික අපි එකවර ගෙවනවා. එකවර ගෙවන්න අමාරු නම් වාරික ටිකක් සරණ ලොකු නම් රක්ෂකයා අපිට කියනවා රයිට් එහෙනම් ඕගොල්ලෝ මේක කොටස් තුනකින් ගෙවන්න. අපි කොටස් තුනකින් ගෙවනවා. ඒතකොට දඩපුලියක් නැහැ. කොටස් තුනකින් ගෙවුවම මොකද නැවත ඔප්පුව පණ ගන්නවන්න පුළුවන්. රක්ෂක විසින් ඔප්පුව නැවත බල ගන්නවන පණ ගන්නවන. ඒක තමයි ප්‍රාණවත් කිරීම කියන්නේ. එතකොට එතනදී නීතිය සලකන්නේ මේ රක්ෂණ ඔප්පුව කවදාකවත් අප්‍රාණික වීමක් වෙලා නැහැ. රක්ෂණ ගිවිසුම එක දවසකට හරි කඩ වෙලා නැහැ. දෙදරලා ගිහිල්ලා නැහැ. දිගටම සක්‍රියව තිබුණා. ඒ නිසා හෙට හානි වුණොත් අනිවාර්යයෙන් මුළු වන්දිම ගන්න පුළුවන්. හොඳම විකල්පය ඕකයි. ඔප්පුව නැවත පණ ගන්නවලා ඔප්පුවේ වන්දි සහ ප්‍රතිලාභ ලබාගෙන ක්‍රියා කරන එක තමයි හොඳම උත්තරය. නමුත් දැන් වාරික අතපසු උනේ අපට අතපසු කරන්න තරම් සාධාරණ හේතු නිසා. අපේ රැකියාව නැති වුණා. අපේ ස්ථිර ආදායම් නැති වෙලා ගියා. අපි දැන් අන්ත අසරණලා තියෙන්නේ. ගෙවන්න බෑ. එහෙම නැත්නම් අපේ පවුලේ සමාජිකේ රෝගී වෙලා විදේශගත කරලා ප්‍රතිකාර කරනවා. මුළු ශේෂතම අපි ඒ වලින් යට කළා. ඒ වගේ සාධාරණ හේතුන් නිසා තමයි මේ අපේ වාරික අතපසු වෙන්නේ. තේරුණාද? එහෙමනම් එවැනි අයට නැවත අවස්ථාව දීමේ යුතුයකමකුත් තියෙන රක්ෂකයට ඒ වාරික එකවර බැරි නම් කොටස් වශයෙන් ගෙවලා හරි නැවත ඔප්පුව ප්‍රාණවත් කරගන්න. එතකොට ඒ වාරික ආපසු ගෙවන්න පුළුවන් අයට.
ආපසු ගෙවන්න බැරි අය දැන් රැකියාව කරා භාග රෝගියෙක් වුණා. රැකියාවෙන් එයා ඉවත් කළා. දැන් රැකියාව කරන්නත් බෑ, රැකියාව ලැබෙන්නෙත් නැහැ, ඉල්ලන්නත් බෑ. මොකද වෙන්නේ? අසරණ වෙලා තියෙන්නේ. අන්න එහෙමනම් ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට දැන් මේ හිඟවාරික අපි තුමු මාස 10ක වෙන්න පුළුවන්, අවුරුදු කීපයක වෙන්න පුළුවන්, එකවර ගෙවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ප්‍රාණවත් කිරීම වෙණියට හොඳ නැහැ. ප්‍රාණවත් කිරීම හොඳයි. හිඟවාරික ටික එකවර හෝ කොටස් වශයෙන් ගෙවීමේ හැකියාවක් තියෙන අයට හොඳ. අනිත් අයට මේක ගැලපෙන්නේ නැහැ. එබැවින් ඊළඟ විකල්පය තමයි පවාරණ අගය, නැත්නම් ඔකට කියනවා පැවරුම් අගය කියලා කියනවා. එක්ක පවාරණ අගය ලබා ගැනීම නැත්නම් පැවරුම් අගය ලබා ගැනීම. දෙක මේක කියලා පේනවනේ. පවාරණ පැවරුම්. සරෙන්ඩර් වැලියු. ඒ කියන්නේ ඔප්පුව රක්ෂකයාට පවරා මෙතෙක් ගෙවූ වාරික වලින් ලබාගත හැකි ප්‍රතිශතයක් ලබා ගැනීමයි. කල්පිරීමට ඉදිරියට සෑහෙන කාලයක් ඇති විට උද්දමනය සලකා මෙමාගේ ලබා ගැනීම වාසිදායක වේ. තේරුණාද? දැන් අපි හිතමු මෙහෙම. අපි හිතමු ඒ කියන කෙනා වසර 20ක් සඳහා ජීවිත රක්ෂණය ගන්නවා. වාරික වසර 5ක් දක්වා ගෙවනවා. අපි රුපියල් 3 ලක්ෂයක් කියලා. නැත්නම් 4 ලක්ෂයක් කියන්නකෝ. වසර 20ක් සදා ජීවිත රක්ෂණයක් ගත්තා. වසර 5ක් වාරික ගෙවුවට පස්සේ වාරික ගෙවන්න අපහසු වුණා. වාරික නොගෙව ඔප්පුව අතහැරියා. එහෙම හිතන්නකෝ. එහෙනම් වසර 5කට ගෙවුව ලක්ෂ 4ක වාරික. දැන් ඔප්පුව කල්පිරින තව කොච්චර කල් තියෙනවද? ඔව් තව අවුරුදු 15ක් තියෙනවා. තව 20න් 5යි ගියේ. ඒතර ඕනනම් මේ 15ම ඉවසලා ඉඳලා අපිට මේ ගෙවුව වාරික 4 ලක්ෂේ ඒකට දාලා බෝනස් එකයි ප්‍රතිලාභය ගන්න පුළුවන්. තව ඕන ලක්ෂ 2ක් ආවේ 6ක් කියමුකෝ. තවත් අවුරුදු 15කට පස්සේ ලක්ෂ 6කින් කරන්න පුළුවන් දෙයට වඩා දැන් කරන්න පුළුවන් දෙයක් නැද්ද මේ ලක්ෂ 4න් පුළුවන්නේ. ඒ අනුව එහෙනම් මේ පවාරණගේ කියන්නේ මෙත් වාරිකය අතපසුවීම නිසා ඔප්පුව බල රහිත වුණා. අපි නම් ලිඛිතව ලියුමක් මගින් ඉල්ලනවා රක්ෂණ ඔප්පුව අපෙන් පවරාගෙන අපට අපි මෙතෙක් ගෙවූ වාරික වලින් ගෙවිය හැකි ප්‍රමාණය ලබා දෙන්න කියලා. ඉල්ලීමක් කරලා අපි ලියුමක් දෙන්න ඕන දුන්නම එන සාමාන්‍යයෙන් ගෙවන්නම 4න් 1යි. මෙතෙක් ගෙවුව වාරික වලින් 4න් 1යි ගෙවන්නේ. ඒ කියන්නේ ලක්ෂ දැන් 4ක් නම් ගෙවලා තියෙන්නේ. කීයද හම්බෙන්නේ? ලක්ෂය හම්බෙන්නේ. ලක්ෂ 3ක්ම හම්බෙන්නේ නැහැ. එහෙම පාඩුවක් තියෙනවා. හැබැයි ඒත් ලාභයි මේ වගේ ඔප්පුව කල්පිරෙන්නේ නැහැ එතන. ඒ තව අවුරුදු 15ක්ම තියෙනවා කල්පිරෙන්නේ 20න් තාම 5යි ගියේ. 20න් 5යි ගියේ. එහෙනම් කල්පිරෙන්නේ නැහැ එතනම් හොඳම දේ උද්දමනය අනුව මූර්තාගේ පහළ යාම අනුව මතු අනාගතේ අපිට මේ ගෙවූ වාරික වලින් ප්‍රතිලාභ ගන්න උනලා ලාභයි. රක්ෂණ ඔප්පුව පවරලා ගෙවූ වාරික වලින් සාමාන්‍යයෙන් 4න් 1ක්නේ. එන ලක්ෂ 4ක් නම් ලක්ෂයක් විතර ප්‍රතිලාභ ගන්න එක හොඳයි. අද ලක්ෂයෙන් කරන්න පුළුවන් දේ අවුරුදු 15කට පස්සේ ලක්ෂ කොච්චරක වෙනව කිව්වද? ලක්ෂ 6ක්. අපි මේ ලක්ෂ 4ට තව බෝනස් එකතු කරනකොට ලක්ෂ 2 ලක්ෂ 6කට අවුරුදු 15කට පස්සේ ලක්ෂයකින් කරන්න හම්බෙන්නේ අද ලක්ෂයෙන් කරන දේ. ඒ නිසා ඔප්පුව කල්පිරෙන්නේ නැතනම් හොඳම දේ තමයි පවාරණගේ ගන්න එක. ඒ කියන්නේ මොකද්ද? රක්ෂකයාට ඔප්පුව පවරා නිත්‍යානුකූලව අපි පවරලා දෙන පිටසම් කරලා. පවරා අපි මෙතෙක් ගෙවූ වාරික වලින් ලබාගත හැකි ප්‍රතිශතයක් අරගෙන ඉවත් වීම. ඒක තමයි පවාරණගේ කියන්නේ. ඊළඟ එක තමයි එක්කෝ ගෙවානිමි අගය නැත්නම් අඩාල වූ අගය නැත්නම් අඩාල වූ වටිනාකම ලබා ගැනීම. paid up value. මේ කියන්නේ මෙතෙක් ගෙවූ වාරික අගයට රක්ෂකයා ලවා ඔප්පුව සංශෝධනය කර ගනිමින් ඔප්පුවේ ඉතිරි කාලයේ නිම වූ විට එම අගය සහ ප්‍රතිලාභ ලබා ගැනීමයි. ඔප්පුව කල්පිරීමට ආසන්න විට මෙම අගය ලබා ගැනීම වාසිදායක වේ. අඩාල වූ අගය ඉංග්‍රීසියෙන් කියනවා paid up value. දැන් ඔබට මම මුලින්ම කිව්වා
ඔබට මම මුලින්ම කිව්වා ජීවිත රක්ෂණයක වාරික තීරණය කරන්නේ ගෙවන වාරික සියල්ල එකතු කරලා ගත්තම ඒකතුවයි ජීවිත රක්ෂණ ඔප්පුවේ වන්දියාගේයි සමානයි කියලා මම කිව්වනේ. ජීවිත රක්ෂණ ඔප්පුවේ වන්දියාගය ලක්ෂ 100ක් නම් වන්දියාගේ ලක්ෂ 100ක් නම් තේරුණාද? එතකොට මේ ඔප්පුවේ කාලය අවුරුදු 25ක් කියනකො 25ක් තුල වාරික රැස් කරන් පස්සේ ඒ වාරික එකතු ලක්ෂ 100ට සමාන වෙන්න ඕන. අපි හිතමු දැන් මේ ඔප්පුවේ වාරික අපි අවුරුදු 25 කියලා කාලේ 25 නම් හරිද? අපි අවුරුදු 20කදී අපිට සල්ලි ගොඩක් හම්බ වෙනවා. 20කදී ඔක්කොම ටික ගෙවලා ඉවර කරනවා. මුළු වාරික සියල්ල ගෙවනවා. ගෙවුවොත් ආයෙ ගෙවන්න දෙයක් නැහැ. එහෙනම් 20 ඉඳන් 25 දක්වා දැන් කල්පිරින තව කල් තියෙනවා. 20 ඉඳන් අවුරුදු 25 දක්වා අවුරුදු 5ද අපි වාරික ගෙවන්නේ. අපි දැන් ඕල්රෙඩි ගෙවුවා. එහෙම ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කලින් වාරික ගෙවන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ අනිවාර්යයෙන්ම ඔප්පු කාලය තුල ගෙවන වාරිකවල එකතුව සමාන වෙන්න ඕනේ. රක්ෂණ ඔප්පුවේ මුළු වාරික වලට. නැත්නම් රක්ෂණ ඔප්පුවට ගෙවන වාරිකයි ඔප්පුවේ වන්දියාගේට සාමාන්‍යයෙන් ගෙවන වාරිකවල අගේ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්ප්‍රදාය ඔප්පුවේ වන්දියාගේට ගෙවන වාරිකවල අගේ සමාන වෙන්න ඕනේ. තේරුණානේ? මම මේ පැත්තෙන් කීමෙන් හිටියේ ඔප්පුවේ කාලයේ වර්ෂ 25ක් නම් 20 වෙනි වර්ෂය වෙනකොට ඒ ඉදිරි වර්ෂ පහටත් එක්කම වාරික ඕනනම් ගෙවන්න පුළුවන් අපිට. අපට අමතර සල්ලියක් ලැබුණොත් මේ දැන් මාසික වාරික මේ ගෙවන හෙඩේක්යක් කියලා අපි රයිට් වාරික තව කුලියක් තියෙනවා මම කොහොමද ගෙවන්නම්. ගෙවන්න පුළුවන්. අවුරුදු 20කදී ගෙවනවා. ගෙවුවොත් මොකද වෙන්නේ? එහෙනම් මේ ඔප්පුවේ මුළු අන්දියාගේ ලක්ෂ 100 න ලක්ෂ 100ම දැන් අවුරුදු 20දී ගෙවලා ඉවරයි. 20 ඉඳන් 25 දක්වා වාරික ගෙවන්නේ නැහැ. ඇයි හේතුව? ඔප්පුව ගෙවා නිමි ඔප්පුවක් බවට පත් වෙලා. අන්න පේඩ පිළු කෙනෙක් ගෙවා නිමි ඔප්පුවක් බවට පත් වෙලා. ඇයි හේතුව? මුළු අවුරුදු 25ක කාලය තුල අවුරුදු 25ක කාලය තුල ගෙවිය යුතු මුළු වාරිකට 20 දිම ගෙවුවා. ඉන් ඇඩ්වාන්ස් කලින් ගෙවුවා. අන්න එහෙනම් ඒක පේඩ පොලිසි එකක් වෙලා තියෙන දැන්. ගෙවා නිමි ඔප්පුවක් වෙලා තියෙන. එහෙනම් 21 ඉඳන් 25 වෙනි අවුරුදු දක්වා වාරික ගෙවන්න ඕනේ නැහැ. ගෙවලා ඉවරයි. හානියක් වුණොත් වන්දි හම්බ වෙනවා. නැත්නම් අවුරුදු 25 අවසානයේ අපිට ප්‍රතිලාභ හම්බ වෙනවා. ගෙවූ වාරිකයි බෝනස් එකයි ඔක්කොම හම්බ වෙනවා. ඒ වගේ ඔප්පුව වාරික අතහැරියන් පස්සේ එක්ක ගෙවානිමේ අගේ නැත්නම් අඩාල වූ අගේ නැත්නම් අඩාල වූ වටිනාකම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙක් ගෙවූ වාරික අගේට රක්ෂකයා ලවා ඔප්පුව සංශෝධනය කරගනිමින් ඔප්පුව ඉතිරි කාලයේ නිම වූ විට එමාගේ සා ප්‍රතිලාභ ලබා ගැනීමයි. ඔප්පුව කල්පිරීමට ආසන්න විට මෙමාගේ ලබා ගැනීම වඩා වාසිදායක වේ. අනෙක තමයි වැදගත්ම වෙයි. ඔප්පුව කල්පිරීමට ළඟ නම් කල්පිරීමට ආසන්න නම් තේරෙනවද? මෙන්න මේ පවාරණාගේ අඩාලු වගේ ගන්න එක වාසිදායකයි. ඔප්පුව කල්පිරෙන්න ළඟ නම් අඩාලු වගේ තමයි වාසිදායක. ඔප්පුව කල්පිරෙන්න ඈත නම් කලින් කිව්ව පවාරණාගේ තමයි වාසි. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ඕක විභාගෙට නිතරම ප්‍රශ්න වශයෙන් යොමු වෙනවා. අපි හරියටම කල්පනා කරලා පටල ගන්න තු උත්තර දෙන්න ඕනේ. ඔප්පුව කල්පිරෙන්න ඈත නම් අපි රක්ෂණ ඔප්පුව රක්ෂකයට පවරලා මෙතෙක් ගෙවූ වාරික වලින් 100 ගාණක් සාමාන්‍යයෙන් ගෙවන 4න් එකයි. ගන්න එක ලාභදායකයි. ඒක තමයි පවාරණාගේ කියන්නේ. අඩාල වූ අගේ හේවත් ගෙවානිමේ අගේ කියන්නේ මෙතෙක් ගෙව්ව වාරිකවල එකතුව දක්වා රක්ෂණ ඔප්පුවේ වන්දියාගේ සංශෝධනය කරගන්න රක්ෂකයා ලැබුවා. තේරුණාද? එතකොට අපිට වාරික ගෙවන්න ඕනේ නැහැ paid up. ඒකයි paid up value කියන්නේ. හැබැයි ඔප්පුවේ කාලය සංශෝධනය කරන්න බෑ. ඔප්පුවේ සඳහන් මුලින් සඳහන් කරපු කාලය කල්පිරෙන්න තව අවුරුදු 4ක්ද 5ක්ද ඒ අවුරුදු 4-5 අපි නිසලමනේ ඉන්න ඕනේ. වාරික ගෙවන්නේ. ඒ කාලය තුල හානි වුණොත් වන්දි හම්බ වෙනවා. නැත්තම් අර මුල් කාලේ ඉවරනම් පස්සේ අපිට මුළු ප්‍රතිලාභ හම්බ වෙනවා. මෙන්න මේ වගේ උදාහරණයක් ඔය කියන්නේ. ඔය කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි හිතමු ඔප්පුවේ කාලය
ඔප්පු කාලය වර්ෂ 20යි. ඔව්. අපි හිතමු වර්ෂ කාලේ වර්ෂ 20යි අගය ඔප්පුවේ අගය ලක්ෂ 50යි. එවිතන්නකෝ ඔප්පුවේ කාලය වර්ෂ 20යි ඔප්පුවේ අගය ලක්ෂ 50යි. වන්දියගේ ලක්ෂ 50යි. වර්ෂ 15කට පසු වර්ෂ 15කදී නැත්තම් 15කදී වාරික ගෙවල තියෙන රුපියල් රුපියල් 37 ලක්ෂයක්. රුපියල් 37 ලක්ෂයක් ගෙවලා තියෙනවා. ඔප්පුවේ කාලේ වර්ෂ 20යි අපි තු මාසික වාරික කියලා මොනවා හරි කිසියම් වාරිකයක් ගෙවනවා කියලා. ඔප්පුවේ මුළු අන්තියගේ ලක්ෂ 50යි අවුරුදු 15ක්ම වාරික ගෙවුවා. 15න් පස්සේ අපට වාරික ගෙවන්න බෑ. අපේ ආදායම් මාර්ග නැති වුණා. අපි අසනීප වුණා. හරිද? දැන් ඔප්පුව අප්‍රාණික වෙනවා. අපිට පුළුවන් රක්ෂකයාගෙන් ලිඛිතව ඉල්ලන්න ලියුමක් මගින් අපිට මෙන්න මේ වගේ පූර්ණ බෙලහීනතාවයක් නැත්නම් අකර්මණ්‍යතාවයක් ඇති වෙච්ච නිසා අපට රැකියාව වෘත්තීය කරගෙන බැරි වීමෙන් අපට ආදායම් අහිමි වුණා. ඒ නිසායි වාරික ගෙවන්න බෑ. ඒ නිසා වාරික ගෙවන්න අපහසුයි. ඒ නිසා මම මෙතෙක් ගෙවුව වාරික වල එකතුව කීයද? 37 ලක්ෂය. මෙතෙක් ගෙවුව වාරික වල එකතුව වන 37 ලක්ෂය දක්වා රක්ෂණ ඔප්පුවේ මෙන්න මේ වන්දියාගේ රක්ෂණ ඔප්පුවේ මෙන්න මේ වන්දියාගේ සංශෝධනය කරන්න කියලා ඉල්ලන්න පුළුවන්. එහෙමනම් රක්ෂකයා ලව්වා මොකද වෙන්නේ? ලක්ෂ 50 නම් ඒ ලක්ෂ 50 වෙනුවට ලක්ෂ 37ක් සංශෝධනය කරනවා. ලක්ෂ 37ක් දක්වා. දැන් එන රක්ෂණ ඔප්පුවේ වන්දියාගේ කීයද? ලක්ෂ 50 නේ ලක්ෂ 37යි. ලක්ෂ 37ක් දක්වා රක්ෂණ ඔප්පුවේ වගේ අඩු කරා. අඩු කරා නම් දැන් මේක paid up value එකක් වෙලා තියෙනවා. හරිනේ. රක්ෂණ ඔප්පුවේ වන්දියාගේ ලක්ෂ 37යි. දැන් අපි ගෙවූ වාරික වල එකතුව ලක්ෂ 37යි. එහෙනම් ආයි වාරික ගෙවන්න දෙයක් නැහැ. අන්න ගෙවානිමි ඔප්පුවක් බඩපත් කරන කෙනේ ඒකයි. තේරුණා නේද? රක්ෂණ ඔප්පුවට දැන් අපි වාරික ගෙවලා තියෙනවා ලක්ෂ 37ක්. අපි රක්ෂණ ඔප්පුවේ වන්දියාගේ වශයෙන් අපි ඒක ඇතුළත් කරගන්න රක්ෂකයා ලැබුවා. ලක්ෂ 50යි වත් කරලා. එහෙමනම් දැන් එහෙනම් රක්ෂණ ඔප්පුවේ වන්දියාගේ ලක්ෂ 50 නෙවෙයි ලක්ෂ 37යි. එහෙනම් මේ ලක්ෂ 37 already දැන්ටමත් අපි ගෙවලා ඉවරයි. එහෙනම් ගෙවා නිමි ඔප්පුවක් බඩපත් කරලා තියෙනවා. මොකද්ද සංශෝධනය කරන්න බැරි? තව අවුරුදු 5ක් තියෙනවනේ. අවුරුදු 20න් තාම 15යි ගිහිලා තියෙන්නේ. අවුරුදු 5 ඒ පහ අඩු කරන්න බෑ. එහෙනම් අපි ඒ ඉතුරු අවුරුදු 5ත් අපි බලාගෙන ඉන්න ඕන. ඔප්පුව දැන් සක්‍රියයි. අවුරුදු 5ත් අපි වාරික ගෙවන්නේ වාරික ගෙවල ඉවරයි දැන් ගෙවා නෙමෙයි. හරිද? ඒ ඉතුරු අවුරුදු 5 අපි ඉන්නකොට ජීවිත හානියක් වුණොත් වන්දි හම්බ වෙනවා. ලක්ෂ 37ක් සහ මේ ප්‍රසාද මුදල් එක්කලා අවුරුදු 20ම හිටියොත් කියන්නේ අපි අවුරුදු 5ක් කල්පිරුනම් පස්සේ දැන් 20 කම්ප්ලීට් වෙනවා. 20 කම්ප්ලීට් වුණාන් පස්සේ මේ මුළු ලක්ෂ 37යි පොලියයි ප්‍රසාද මුදලු සීල ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒක තමයි ගෙවානිමියගේ නැත්තම් අඩාලුව කියලා බා ගන්න කෙන එකයි. එහෙනම් මේක වාසි වෙනවා ඔප්පුව කල්පිරිට ළඟන. දැන් අවුරුදු 20න් 15ක්ම ගිහිල්ලානේ තව 5යිනේ. දැන් මේ 5ක් ඉතුරුලා තියෙද්දි අපි අර 4න් එකක් වගේවත් පවාරණගේ ගන්න එක අපට පාඩුයි. මෙතනට හොඳ තේරෙනවද? ඔප්පුව කල්පිරිට ළඟ නිසා හොඳ ගෙවානිමියගේ ගන්න එක ලාභයි. අන්න ඒ වගේ රක්ෂණ ඔප්පුවක් වාරික අත්හැරලා ඔප්පුව ප්‍රාණවත් කරන එක තමයි හොඳම විකල්පය. හිඟ වාරික සියල්ලෝ කොටස් වශයෙන් ගෙවලා ඔප්පුව නැත බලගන්න. එහෙම කරන්න බැරි නම් හරිද? එක්කෝ පවාරණගේ එක්කෝ ගෙවානිමියගේ. පවාරණගේ වාසි වෙන්නේ ඔප්පුව කල්පිරිට තව ගොඩ කල් තියෙන ඈතනම්. දැන් 4න් එක හරි ගන්න එක ලාභයි. මුදලේ මූර්තගේ අඩුවීමට සාපේක්ෂව. නමුත් ඔප්පුව කල්පිරින්න තව වසර කීපයක් නැතින කෙනේ. දැන් ඔප්පුවේ මුළු වළංගු කාලෙන් වැඩි කාලයක් සදා අපි වාරික ගෙවලා තියෙන්නේ. ඔප්පුව කල්පිරින්න බොහොම ළඟ නම් වඩා හොඳයි අඩාලුවගේ ගන්න එක. එතකොට අඩාලුවගේ කියන්නේ මෙතෙක් ගෙවූ වාරිකවල එකතුව දක්වා ඔප්පුවේ වන්දියාගේ සංශෝධනය කරනවා. දැන් මම මේ ගත්ත උදාහරණය ලක්ෂ 50යිනේ ඔප්පුවේ වන්දියාගේ ඒ වෙනුවට ලක්ෂ 37ක් දානවා. කරාම දැන් paid up ගෙවානිමි. ආයි වාරික ගෙවන්නේ. ඔප්පුවේ මුල් කාලේ නිමෙනකන් ඉඳලා ප්‍රතිලාභ ලබා ගන්නවා. ඊට පෙරමිය ගියොතින් ලක්ෂ 37ක් දක්වා යපෙන්නන්ට වන්දි හම්බ වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය විකල්ප තුනම තියෙනවා ඔප්පුවක්
අප්‍රාණික ඔප්පුවක් සම්බන්ධයෙන් රක්ෂිතයට අහිමි වන මූල්‍ය ප්‍රතිලාභ නැත්නම් මුහුණ දීමට සිදු අලාභ අවම කරගන්න ගත හැකි විකල්ප තුනයි. එක්ක ඔප්පුව ප්‍රාණවත් කරනවා හොඳ විකල්පයක, නැත්නම් පවාරණගේ ගන්නවා, නැත්නම් ගෙවානිමගේ ලබා ගන්නවා. හරිනේ? අපි බලමු ඊළඟට ජීවිත රක්ෂණ ක්‍රමයෙන් රක්ෂිතව ලබන වාසි. දැන් ජීවිත රක්ෂණයෙන් වාසි කීපයක් ලබන රක්ෂිතයෝ. එකක් තමයි රක්ෂිතය අකාලේ මිය ගියොත් යැපෙන්නන්ට වන්දි තුලින් සහනයක් ලැබෙනවා. ඒකනේ ප්‍රධානම ප්‍රතිලාභය. අකාලේ මිය ගියොත් ඔප්පුව කල්පිරෙන්න පෙර යැපෙන්නන්ට වන්දි හම්බ වෙනවා. දෙවෙනි එක තමයි ඔප්පු කාලය තුල මිය නොගියොත් අනිවාර්ය ඉතිරි කිරීමක් වෙනවා. ඔප්පු කාලය තුල රක්ෂිතය මිය ගියේ නැත්නම් මොකද වෙන්නේ? ගෙවූ වාරික සියල්ල පොලිස් සහ ප්‍රසාද මුදල් සමග ලැබෙනවා. එහෙනම් අනිවාර්ය ඉතිරි කිරීමක් වෙනවා ඒක. දැන් ජීවිත රක්ෂණ වාරිකයකට අපි සල්ලි හිර කළේ නැත්නම් කවදාකවත් මේ මුදල මාසික ගිහලා අපි බැංකුවේ ඉතිරි කිරීම ඉගුරු ඉතුරු කරන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහනේ. රක්ෂණ වාරික අනිවාර්ය වීදමක් නිසා අපි ගෙවුවානේ. අනිවාර්යෙන් ගෙවුව නිසා ඉතුරු ඒක අනිවාර්යෙන් ඉතුරු වුණා. තුන්වෙනි එක තමයි ඔප්පුව ඇපේට තබා පහසුවෙන් ණය ලබා ගත හැකියි. අපි බැංකු පාඩුවේදී කතා කරා බැංකු ණයදීවිදී ලබා ගන්න සුරකුම් කියලා මතකද? බැංකු පිළිගන්න විශ්වාසනීය සුරකුම් දෙකක් අපි කිව්වා. එකක් තමයි ස්ථාවර තැන්පත්. අනිත් එක තමයි ජීවිත රක්ෂණ. ස්ථාවර තැන්පතොත් කිසි සැකයක් නැහැනේ. ස්ථාවර තැන්පතු ලක්ෂ 100ක් තියෙනවා නම් ලක්ෂ 90ක් ණය දෙනවා. ණය කිව්ව නැත්නම් තැන්පතුන් කපා ගන්න. අවදානම නැහැ. බොල් නැහැ අවදානම නැහැ. විශ්වාසය 100%ක්ම විශ්වාසයි. ජීවිත රක්ෂණ පොත් එහෙමනේ. මම මිය ගියොත් වන්දි හම්බ වෙනවා. වන්දියෙන් කපා ගන්න ලෝන් එක. මම මිය නොගියොතින් ගෙවූ වාරිකයි පොලි ප්‍රසාද බදුළු හම්බ වෙනවා. එකකින් කපා ගන්නවා. බැංකුවර එහෙනම් කවදාකත් ඒ ණය බොල් නැක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔප්පු ඇපෙට තියලා ණය ගන්න පුළුවන්. අපි ඒකට කියනවා ඔප්පුවේ ණය වටිනාකම කියලා. යම් ජීවිත දැන් මම ලබාගත්ත ජීවිත රක්ෂණ ඔප්පුවේ වන්දියාගේ වැඩි වෙන්න මට ලෝන් එක වැඩි වෙන්න පුළුවන්. ඔබ ලබාගත්ත ජීවිත රක්ෂණ ඔප්පුවේ වන්දියාගේ අඩු නම් අපි තුමු වන්දියාගේ ලක්ෂ 10යි. මගේ එකේ ලක්ෂ 200යි. එහෙනම් මට ලක්ෂ 200න් සෑහෙන ණයක් ගන්න පුළුවන් ඔබට වඩා නේ. ඒ වගේ අපි ඒකට කියන්නේ ජීවිත රක්ෂණ ඔප්පුවක් ඇපේට තබා ලබාගත හැකි ණය මුදලට කියනවා. ජීවිත රක්ෂණ ඔප්පුවක් ඇපේට තබා ලබාගත හැකි ණය මුදලට කියනවා. මොකද්ද? ඔප්පුවේ ණය අගේ නැත්නම් ණය වටිනාකම කියලා. අන්න ඒකත් වාසියක් එතකොට. අනික හදිසි රෝගාබාධ, ශල්‍ය කර්ම සඳහා රෝහල් ගාස්තු, වෛද්‍ය ගාස්තු, ප්‍රතිකාර ගාස්තු සඳහා වෛද්‍ය ආධාර තිබී වෙනවා. හරි වැදගත් මේක. හදිසි ශල්‍ය කර්මයක් આવොත් ලක්ෂ 10ක් 15ක් අපිට වියදම් කරන්න වෙනවා සමහරට. මට ඊටත් වඩා වැඩි. එතකොට මේ වගේ රක්ෂණ ආවරණයක් තිබුණා නම් මොනතරම් සහනයක්ද ඒක? නැත්තම් අනිවාර්යෙන් මුදල් එකතු කරන්න අපිට රටවට යන්න වෙන ලවුඩ් ස්පීකර් වැදගෙන පින්පත්‍ර ගහන්න වෙනවනේ. අනුන්ට ආයාචනය කරන්න වෙනවා. ඒ ප්‍රශ්න මොකුත් නැහැ. දැන් රක්ෂකයන් වන්දි හම්බ වෙනවා. වෛද්‍ය ආධාර හම්බ වෙනවා. ඇතැම් විට විශ්‍රාමයට පිමිවීම. හැම ජීවිත රක්ෂණ ඔප්පුවම නැහැ. සමහර ජීවිත රක්ෂණ ඔප්පුවල මිය යනකම් පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒක ඊටාම හොඳ සහනයක් වෙනවා රක්ෂිතයන්ට සදා කාලේ. තේරෙනවනේ. ඊළඟට දරුවන්ගේ විවාහ, දායාද, අධ්‍යාපන කටයුතු සඳහා ආධාර හිමි වෙනවා. ඒකත් වාසියක්නේ. ඊළඟට ප්‍රසාද මුදල් ප්‍රතිලාභ හිමිවීම. බෝනස්. බෝනස් කියන අමතර එකක්නේ. දැන් සේවකයන්ට හාම්පුතා අවුරුදු පතා බෝනස් ගෙවන්නේ. ඒක අමතර. පඩියට අමතර දෙන එකන්නේ. මේකත් එහෙම තමයි. මම ගෙවුව වාරික මොන මේ කියන්නේ? ගෙවුව වාරික වලට අමතරව එකතු කරන මුදලක්. බෝනස් එකක්. ඒකෙන් අපි අනිවාර්යෙන්ම මේ මොකද ප්‍රතිලාභය ඉහළ යනවා. දැන් මම දන්න මිත්‍රයෙක්ගේ මේ දැන් නොවැම්බර් ගිය අවුරුදු එක තව මාස 3ක් වගේනේ. නොවැම්බර් වල යාගේ ජීවිත රක්ෂණ උපවක් කල්පිරලා තිබුණා අවුරුදු 30කට දාපු එකක්. ඉතින් එයා මට නිකන් කීවෝ හිතවත්කමට එයා ඇත්තටම වාරික ගෙවලා තියෙන මුදල වගේ තව ගුණයක් හම්බෙලා තියෙන බෝනස් එක අවුරුදු 30 අවසානයේ. වාරික ගෙවුවේ ගණන් අහන්න ගියේ අපි තුන් වාරිකයා ලක්ෂ 25ක් ගෙවුවා කියලා. ඒ වගේ තවත් ලක්ෂ 25ක් එකට එකක් හම්බෙලා තියෙනවා. බැංකුවක පොලියේ දැන් බැංකු පොලියට ඔච්චර මුදලක් හම්බෙන්නේ නැහැ නේ. තේරුණාද? ඒ වගේ ප්‍රතිලාභ කීපයක් මෙතන තියෙනවා ජීවිත රක්ෂණ හිමියන්ට ජීවිත රක්ෂණ ඔප්පු තුලින් ලබා ගන්න පුළුවන්. හොඳයි දරුවනේ. අපි අද මේ පාඩම් පරිච්ඡේදය තුලින් සම්පූර්ණම සාකච්ඡා කළා ආරක්ෂණය නැත්තම් ජීවිත රක්ෂණය. ජීවිත රක්ෂණය කියන්නේ මොකක්ද? ජීවිත රක්ෂණයේ ප්‍රධාන අරමුණු දෙක සහ ජීවිත රක්ෂණය සහ සෙසු වදුරු රක්ෂණය අතර තියෙන අසමානකම් සහ මූලික ජීවිත රක්ෂණ ඔප්පු වර්ග කීපයක් සාකච්ඡා කරා. ඊට අමතරව
ජීවිත රක්ෂණවල වාරික තීරණය වෙන ආකාරය. වාරික ගෙවිය හැකි ක්‍රම. ඒ වගේම වාරික නොගවීම නිසා ඔප්පුව අප්‍රාණික වන බව. අප්‍රාණික ඔප්පුවකින් රක්ෂිතයර වන පාඩුව පියව ගන්න ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කීයද? 3ක් කිව්වා. ඔප්පුව ප්‍රාණවත් කිරීම, පවාරණගේ ලබා ගැනීම සහ අඩාලුවගේ ලබා ගැනීම. මතකයිනේ? රයිට්. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් සාමාන්‍ය රක්ෂණය හෙවත් උවදුරු රක්ෂණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.